දෙමුද අපි හුස්මකට වටිනාකමක්. නොසන්සුන් සිත් ගීත විවරණයෙන් සමාධිගත කරන්නට එන්න. හීන ඇහිඳිමු. එන්න එක්ව ඇවිදින්නට. සුබ සන්ධ්‍යාවක් නැත්නම් සුබ උදෑසනක් නැත්නම් සුබ මධ්‍යහනක් අයිබෝවන් වාසනාවන්ත හිත්වලට ආදරණීය හිත්වලට පින්වන්ත හිත්වලට අයිබෝවන් කියලා කියනවා. අපි මේ පටන් ගන්නේ තුන්වෙනි වැඩසටහන. එන්න හීන ඇහිඳින්න නැත්නම් අපිත් එක්ක මේ ගමන යන්න එන්න. හැමදාමත් අපි එන්න කියලා කියනවා. ආදරණීය හිත්වලට තමයි එන්න කියලා කියන්නේ. ඉතින් අද දවසේ වැඩසටහන ගැනයි මේ පූර්වාකථනය කරන්නට ලෑස්ති වෙන්නේ. පින්වන්ත හිත්වලට කියලාද පුංචි වෙනස් වචනයක් පාවිච්චි කරානේ. ඔබ දන්නවා මම මෙහෙම කියන්නේ ඇයි කියලා. මොකද අපි මීට කලින් ලබා දුන්න ඉඟි බිඟිත් එක්ක Facebook එකේ ලබා දුන්න පුංචි පෝස්ටුවක් එක්ක නැත්නම් පෝස්ට් එකක් එක්ක අපි වැඩසටහනක් විදිහට ලබා දුන්න පූර්ව ප්‍රචාරක පට හරහා අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා වගේම හැම කෙනෙක්ටම තිබුණු ප්‍රශ්නයක් මේ තුන්වෙනි වැඩසටහන වෙනසක් ඇති කරනවා. පුංචි වෙනසක් එක්ක තමයි මේ වැඩසටහන ඔබට එන්නේ කියන එක. ඉතින් ඔබ දන්නවා අපි බෞද්ධයෝ ශ්‍රී ලාංකිකයන් විදිහට සියලු දෙනා අපි බුදුන්ගේ දර්ශනය හරහා බුදුන් විසූ දර්ශනය හරහා බුදුරජාණන් වහන්සේ අපට කළ දර්ශනය නැත්නම් අපට පූජා කළ දර්ශනය අපට දේශනා කළ දර්ශනය අපි ඒවා හරහා මේ ජීවිත හැම දෙයක්ම ඉස්සරහට ගමන් කරන්නේ. අපි ජීවිත හැඩගස්වා ගන්න ඒ දර්ශනය හරහා. ඉතින් ඔබ දන්නවා බුදු තෙමගුල සිහිපත් කරන මාසයක් වෙසක් මාසය වෙසක් පෝය. එය ප්‍රධාන කරගෙන තමයි අප මේ තවන වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නට හිතුවේ. වැඩසටහනට හැමදාමත් වගේ එහා පැත්තේ අසුනේ ඉඳගෙන ඉන්න ලෙන්ගතු හිත, හිනාබර හිත, එහෙම නැත්නම් ආදරණීය හිත කියලා කියන්නට පුළුවන්. මම දන්නවා ලෝකයක් අපේ මේ මුළු සමාජයක් බවලත් එහෙම නැත්නම් පිරිමි මේ හැම කෙනෙක්ම බොහොම ආදරණීය විදිහට ආදරය කරන කොච්චර වයස ගියත් වයස පේන්නේ නැති චරිතයක්. ආදරය හින්දාමද මන් දන්නේ වයස පේන්නේ නැත්තේ. හැබැයි ආදරය ගැනත් හොඳ අත්දැකීමක් තියෙනවා. මේ ඉතින් ඒ නිසා අපි ඔහුගෙන්ම කතාව පටන් ගමු. අයිබෝන් සුබ දවසක් වේවා කමිල පෙරේරා මහත්මයා. දුෂාන් සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාවට සම්මා සම්බුදු බුදු තෙමගුලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අපි මෙසේ ආරම්භ කරමු නේද? වැඩසටහන ආරම්භ කරන කලින් පුංචි ප්‍රශ්නකුත් තියෙනවා අහන්න ඕන. සහ මම ඉස්සෙල්ලාම මේ වැඩසටහනේ ආරම්භයේදීම පුංචි සමාවක් අයදිනවා. මොකද මාද මේ වෙනකොට ටිකක් අසනීපසුවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා අසනීප තත්ත්වයෙන් ඉන්නේ. කටහඬ චුට්ටක් දැන් නිවේදකෙක් විදිහට කටහඬ ටිකක් අවුල් වෙනවා කියලා කියන ලොකු ප්‍රශ්නයක් නේ කමිල මහත්තයෝ අපිට. ඒක අහන් ඉන්න පිළිසෙට වඩා මේ නිවේදකයට ලොකු ප්‍රශ්නයක් කටහඬ අවුල් වෙනවා කියන එක. ඉතින් ටිකක් අසනීප සුවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ සමාවයි දිනවා යම් අපහසුතාවයක් තියෙනවා නම් මාගේ කටහඬ තුල ඔබේ ශ්‍රවණ තත්වයට මා එයට සමා වෙන්න කියලා ඒ ඉල්ලීම කරනවා. මම වැඩසටහන ආරම්භ කරන්න කලින් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මම දන්නවා මම පෞද්ගලිකව කියන්නේ මැසේජ් ගොඩාක් එව්වා. ඒ වගේම හොයලා බැලුවා. ඔබතුමා රෝහල්ගත වුණා පහුගිය සති 2-3 තුල. ඔබතුමා දැඩි ලෙස අසනීප තත්වයටපත් වුණා. මුහුණු පොතේ බොහොමයක් දෙනෙක් හොයා බැලුවා. මම හිතන දුරකථන ඇමතුම් බොහොමයක් ඔබට ගලාගෙන ආවා. කොටිම කියනවා නම් පෞද්ගලිකව මට ඔබ සම්බන්ධ කරගන්නට බැරි තරම් ඔබ අසනීප තත්වයටපත් වුණා. දැනගන්න කැමතියි මේ ගැන. ඔබ දැන් ඔබගේ තත්ත්වය කොහොමද? ඔබ සුවෙන් පසු වෙනවද? දුෂාන් බොහොම ස්තුතියි. ඇත්තටම මම මේ දැන් සති 2කට වගේ ප්‍රථම දැඩි අපහසුතාවයකට පත් වෙලා රෝහල්ගත වුණා. හැබැයි ඒ රෝහල්ගත වීමත් සමග අපිට සාමාන්‍යයෙන් දේවල් වෙන්න ඕනේ ජීවිතේට දේවල් එකතු කරගන්න. ඉතින් ඒකත් අපි කියන පොසිටිව් තින්කින් එහෙම නැත්නම් ධනාත්මක පැත්ත. ඉතින් ඒ ධනාත්මක පැත්තේ කරුණොත් එක්කම මට හිතුණා ඒ ලබාගත් අත්දැකීමත් එක්ක
වෙසක් සතියේ අපේ විශේෂ වැඩසටහන වෙසක් සතියට සමගාමීව හීන හැඳිමු වැඩසටහන විචිත්‍රවත් කරන්න එහෙම නැත්නම් අත්දැකීම් අත්විඳී අපේ ප්‍රේක්ෂකයන් සමග ගනුදෙනු කරන්න මේක හොඳ තෝතැන්නක් වෙයි කියලා හිතාගෙන අපි අලුත් දෙයක් කරන්න උත්සාහ කරමු අද දවසේ. අනිවාර්යෙන්ම දැන් අද දවසේදී ඔබ තෝරාගෙන තියෙන ගීත 6 බැලුවහම වෙසක් පෝය නැත්නම් වෙසක් කියන තේමා පාඨය යටතේ ඔබ ගීත කීපයක් තෝරගෙන තියෙනවා. හැබැයි මේක හීන හැඳිමු. හැබැයි මේ හීන වෙනස් විදිය දකින හීන. මොකද මම එහෙම කියන්නේ මේ තෝරගත්ත හීන ගීත 6 හීන 6ක් එක්ක ඔබ එක්කන් යනවා අපි හැමෝම මේ හීන වලට තමයි එක්කන් යන්නේ හීන හැඳින්න. හැබැයි ගීත 6 ටිකක් වෙනස් විදිය ගීත 6ක්. දැන් කට්ටිය හිතන් ඇති වෙසක් පෝය හරි වෙසක් තේමා පාඨයටදී අද වැඩසටහන ඉදිරිපත් කරනවා. ඔවුන්ගේ හිතවල මෙන්න මේ වගේ ගීත කියලා ඔවුන් කැටගරයිස් නැත්නම් ඔවුන් කොටු වෙලා ඇති. ඔවුන් රූප රාමු වලට සීමා වෙලා ඇති. හැබැයි ඔබගේ හිත මේ රූප රාම වලින් ඔබට ගිහිලා වෙනස්ම ගීත 6ක් තෝරගෙන තියෙනවා. අපි කතා කරමු. හරිම සුන්දර කතා බහක් බවට පත් වෙවි. අපි පටන් ගමු කතා බහ ප්‍රථම ගීතයෙන්. අවසර එහෙනම් හීන හැඳින යාළුවන්ට ඔබට අපේ වැඩසටහන ආරම්භ කරන්න දුෂාන්. අනිවාර්යෙන්ම අවසරයි. ඇත්තටම දුෂාන් ගිලන් වෙලා රෝගාතුරු වෙලා දැඩි සත්කාර ඒකකේ එහෙම නැත්නම් රෝහලේ ඇඳක වැතිරී ඉන්න මට එහෙම වැතිරිලා ඉන්න අවස්ථාවේදී දැනුනේ මිනිහෙක් වෙච්ච අපි මිනිසත් බවක් ලබලා මේ ආත්මේදී ජීවිතය ජීවත් කරනකොට ඇත්තටම ඉපදුනේ මැරෙන්න බවත් ජීවත් වෙන්නේ මැරෙන තුරු බවත් මැරෙන්නේ ඉපදුණු නිසා බවත් අපි වටහා ගත යුතු කරුණක් බවට පත් වෙනවා මේ අවස්ථාවේදී. දුෂාන්ට කියන්න මම රෝගාතුරු වෙලා මෙහෙම රෝහල්ගත වෙලා ඉන්නකොට මට හම්බුණා අපූර්ව මිත්‍රයෙක්. ඔහු ලංකාවේ මේ විශාල ව්‍යාපාර හිමිකරුවෙක්. ඉතින් ඔහු ඇත්තටම හිටියේ මේ දැඩි සත්කාර ඒකකේ මා සමගම තමයි. පස්සේ අපි දෙන්නම සුව වෙලා සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලැබමින් සිටින වෙලාවේදී ඔහු මට කියපු කතාවක් තමයි ඒ කියන්නේ මේ අපේ සහෝදරකමත් එක්ක මල්ලිය මට රැට නිින්ද යන්නේ නැහැ නේද කියන කතාව. ඉතින් මම ඔහුට කියපු කතාව තමයි ඇත්තටම ඇඳ නෙමෙයි නිින්ද ගේන්නේ අපේ ජීවිතේට හිත තමයි අපිට නිින්ද ගේන්නේ කියන කාරණාව. ඉතින් ඔහු ඇත්තටම විශාල ව්‍යාපාරිකයෙක්. ඉතින් මං කිව්වා ඔහුට ඇති අතිසුපභෝගී ඇඳවල් එහෙම ඇඳක් තියෙන සමහරුන් රෑ පුරා වතුර බිදී ඒ ඇඳ වටේ යනවා. ඒක ඇත්තක්. හැබැයි තරහ, ක්‍රෝධය, වෛරය හිතේ තියෙනවා නම් ඇඳට බැහැ නේද දුෂාන් අපිට නිින්ද ගේන්න. ඉතින් මිනිස්සු අඟහරු ලෝකයේ වතුර හොයන තරමටම දියුණු වුණාට මේ මහ පොළොවේ තුල ඉන්න කෙනෙකුට වතුර ටිකක් දෙන්න තරම් නොදියුණු මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙනවා කියන කාරණාව අපි හිතන්න ඕන දෙයක්. ඇත්තටම අපිට පුළුවන් නම් බුදුබණ වුණත් යාවත් කාලින ලෝකයට යාවත් කාලින විදියට දෙන්න. දැන් බුදුබණේ කියන සූත්‍ර පිටක, අභිධර්ම පිටක මේ හැමදේම වුණත් අපි සූත්‍රයක් ගමුකෝ. අපි පිරිත් සජ්ජායනය ගතත් මේක ඇතුලේ තියෙන රිද්මයක්. මේ රිද්මය හරහා තමයි මිනිසුන්ට මේ දැන් කාලේ ගත්තම කියනවා අපි මේ සංවේදනීය සංගීත රටා කියලා. එහෙම නැත්නම් මොටිවේෂනල් මියුසික් තෙරපිස් කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා රිලැක්සේෂන් මියුසික් කියලා. මේ සංගීත රාවය තමයි මේ ස්පිරිත් සජ්ජායනය තුළ තියෙන්නේ. මේවා යාවත් කාලින කරලා මේ යාවත් කාලින
සිදුවීම් මාලාවත් එක්ක මිනිස්සුන්ගේ මනසට මිනිස්සුන්ගේ හදවතට තිරින කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි වඩා වැදගත් කියලා. බුද්ධ වචනය දවසින් දවස මිනිස්සුන්ට අවශ්‍ය කරන කාරණාවක් බඩපත් වෙනවා. ඉතින් මේ හැම සම්මතයකටම වඩා නිරෝගීකම උතුම් කියනවානේ. මොන දේ තිබුණොත් වටින්නේ නෑනේ දුෂාන්. ඇත්තටම අපි රෝගී වුණොත් එහෙම නැත්නම් අපි ලෙඩෙක් වුණොත් මේ අපිට පොඩ්ඩක් කලින් પરම්පරාව තමයි. එහෙමත් නැත්නම් අපිට ළඟම ආభాෂය ලැබෙන, අපව කුලප්පු කරන, අපිව කොනිත්තබෝ, එහෙම නැත්නම් අපිව අවස්සෝකු પરම්පරාව තමයි මේ. ඈත પરම්පරාවකට වඩා අපව අවස්සන වඩා ලේසි අපිට කලින් પરම්පරාව තමයි. ඔන්න දැන් මම ඔන්න ප්‍රශ්නයක් අහන්න. දැන් මේ ගීතය ගත්තාම මේ ගීතය තුල තියෙනවා දුෂාන් නිරෝගී සැපහැර සැපයක් ලොවේ කොයින්ද? මට කියන්නකෝ මේකේ තියෙන බුදුවදන මොකක්ද කියලා දුෂාන්. ඒ තමයි ආරෝග්‍ය පරමාලාභා කියන්නේ. ගීතය ඇතුලේ තව තියෙනවා සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්ද? ඒක කොහොමද බුදුවදනේ තියෙන්නේ? ඒක තියෙන්නේ සන්තුෂ්ඨ පරමං ධන. විශ්වාසය හැර නෑයික් ලොවේ කොයින්ද? මේක කොහොමද? විශ්වාසං පරමං ඥාති. එතකොට මේ ත්‍රිත්වයෙන් තමයි මේ ගීතේ লীලා තියෙන්නේ. ආරෝග්‍ය පරමාලාභ, නිරෝගී සැපහැර තපයක් ලොවේ කොයින්ද? සන්තුෂ්ටි පරමංගන, සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්ද? විශ්වාසම් පරමඥාති, විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්ද? ඇත්තටම මේ කොරෝනා නිසා මේ ලංකාවේ සමාජයේ ජන සමාජය ගත්තම අපි ඇත්තටම ටිකක් සංවර වෙලානේ. කෑමට පෙර අත හොදපු නැතු මිනිස්සු දැන් සබන් දාලා අත හොදනවනේ. බැංකුවකට ගියාම පෙලක් හදාගන්න බැරි මිනිස්සු දැන් පෙලක් හැදිලා බඩු ගන්නවනේ, බැංකු කටයුතු කරනවනේ. ඇත්තට මේවා සුබවාදී කටයුතුනේ. ඉතින් අපි හැමදේම සුබවාදී පැත්තට හිතනවා නේද? දුෂාන් මම මේ කියන දේ චූට්ටක් මනසට ගන්න. හීන ඇහිඳින යාළුවෝ මේක මනසට ගන්න. බණ කියනවට වඩා ලස්සනට ගීත වලින් ඒ අදහස දෙන්න පුළුවන් නම් අපිට බණ කියනවට වඩා දෙයක් අපේ ශරීරයට, අපේ මනසට, අපේ හදවතට ආරෝපණය කරගන්න පුළුවන් නේද? මං කියන දේ සාක්ෂියක් හැටියට අරගෙන අහලා බලන්න මේ ගීතය මොනතරම් බුදු තෙමකුලදී අපිට ඉවහල් වෙනවද කියන කාරණා. හොඳයි, අපි අනිවාර්යෙන්ම ඉතින් ගීතයට යමු වෙන්න හදන්නේ. ඔබ මේ ගීතයත් එක්ක ඔබ දැන් මේ ගීතයේ තේරුම හරි හැටියට වටහා ගත්තා. අපි සාමාන්‍යයෙන් පොයට සිල් ගන්න එක කරන්නේ. අපි පොයට සිල් ගන්න ගියාම, අපි පන්සලකට ගියාම අපිට එන දේශකයන්න් වහන්සේ හෝ එන හාමුදුරුවෝ අපට දේශනා කරන ධර්මය, බුදුන් දෙසූ ධර්මය වටා පැහැදිලිව අද සමාජයට වැටහෙන විදිහට අපේ හාමුදුරුවරුන් මේ පොය දවස පුරාවටදීම නැත්නම් මේ පන්සලයට එන හැම බෞද්ධයෙක්ටම දේශනා කරනවා. එතකොට ධර්මයේ අපි ඇහුවට පස්සේ අපි ඉඳගෙන අපි භාවාත්මක විදිහට අපි ඒ ධර්මයේ මෙනෙහි කරනවා. පොය දවසට අපි කරන්නේ ඒ දේනේ. සිල් රැකගෙන. ඉතින් දැන් මේ ගීතයත් අපි ඔබව යම් භාවාත්මක භාවයකට රැගෙන යනවා. මොකද කමිල මහත්මයා මේ ගීතයේ අර්ථයක්වත් විදිහට ඔබට මේ විදහාපෑව නැත්නම් කියාපෑව. අපි මේ ගීතයට බොහොම අපූර්වව රැගෙන යන්නටයි සූදානම් වෙන්නේ. ඉන්න යන්න අපිත් එක්ක. රජෙකු උනත් ගිලන් වෙලා, රජෙකු උනත් ගිලන් වෙලා එක්තැන් උනදා කියනවාට සැකයක් නෑ, සැකයක් නෑ. නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොයින්දා, නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොයින්දා.
සමග ආද වෙලා ඉසුරු සමග ආද වෙලා නොසතුට ආලා දැනෙනවාට සැකයක් නෑ සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා බැරි වුණදා නෑදෑයන් බැරි වුණදා නෑදෑයන් අත හැර ගියදා හිතෙනවාට සැකයක් නෑ විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා දෙමුද අපි හුස්මකට වටිනාකමක් නොසන්සුන් සිත් ගීත විවරණයෙන් සමාධිගත කරන්නට එන්න හීන ඇහිඳිමු එන්න එක්ව ඇවිදින්නට ඔබ යළිත් වතාවක් අපි ඔබ රැගෙන යන්නට හදන්නේ මා අපූර්ව වැඩසටහන හීනි ඇහිදින්න එන්න. ඉතින් වෙනද වගේම සුපුරුදු විදිහට කමිල මහත්මයා මේ පැත්තේ ඉද්දි අද දවසේදී අපි වැඩසටහන වෙසක් පොය නිමිත්තෙන් තමයි ඉදිරිපත් කරන්න තෝරගත්ත ගීත කතා කරන දේවල් ටිකක් වෙනස් විදිහට ඔබේ ජීවිතයට වැදගත් වෙවි කියලා හිතනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ අපි අර ගීත කීපයක් තියෙනවා මේ කමිල මහත්තයා මම මෙහෙම අහන්නම්කෝ. අර මේ ඉන්න ඩිංගෙදියයි කෝලන්නටන්නේ කියලා තියෙනවනේ. එහෙම සින්දුත් තියෙනවා. මේ ඉන්න ඩිංගෙදියයි කෝලන්නටන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ කියලා කතාවක් තියෙනවා. ඉතින් ඔය දේවල් එක්ක මරණ තුනක් ඇති මිනිසා ගැනත් අපි කියනවා. මේ ඉතින් සාමාන්‍යයෙන් මේ ලෝකෙට අපි බිහි වෙන්නේ අතමිට මොලෝකන. අපි මේ ලෝකේ හැරදාලා යන්නේ අතමිට මොලෝකන. ආපු ඉන්න කාලය තුලදී අපි කිසිම දෙයක් රැගෙන යන්නේ නැහැ. අරන් ආපු දේකුත් නැහැ, අරන් යන දේකුත් නැහැ. ඉන්න ටිකෙදි එකතු කරන දේවලුත් අවසානයේ අපි දාලා පරිත්‍යාග කරලා යන්න වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි ලෝකයේ සත්‍යතාවය. ඒක වටහා ගන්න බැරි බොහොමයක් පිරිස විවිධ කතා විවිධ අර්ථවත් විදිහට සමාජගත කරන්නට උත්සාහ කරත් යථාර්ථය එයයි. බුදුන් දෙසූ දර්ශනය තුල තියෙන ධර්මය එයයි. කමිල මහත්මයාට මේ කියන දේවල් එක්ක කියන්න බොහොමයක් දේවල් ඇති මං හිතන්නේ. දුෂාන් අපේ මේ වැඩසටහන සම්බන්ධව පූර්ව ප්‍රචාරක දැන්වීම් පූර්ව එහෙම නැත්නම් පෝස්ටුවත් එක්ක විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් මාවටත් මා දන්න විදිහට ඔබ වටාත් එක්රොක්ුණා පෝය වැඩසටහන සඳහා තෝරා ගන්නා ගීත සම්බන්ධව. මට නම් පෞද්ගලිකවම දුරකථන ඇමතුම් කෙටි පණිවිඩ මුහුණු පොතේ පණිවිඩත් එක්ක ගොඩක් කට්ටිය එක එක ගීත යෝජනා කරලා තිබ්බා. සමහරවිට නම් මං කිව්වේ හීන ඇහිඳිමු වැඩසටහන තොරණක් කිරීමට අවශ්‍ය නැහැ කියන කාරණා. මං හිතන්නේ එතනදී ඔබත් මා සමග එකක වෙයි. මොකද දුෂාන් අපි හැමතිස්සෙම හීන ඇහිඳිමු වැඩසටහනෙන් උත්සාහ කරන්නේ මිනිසුන්ට වෙනත් දෙයක් තිරින කරන්න කියන ප්‍රාර්ථනාව තමයි මේකෙදී අපි පෙරදැඩි කරගන්නේ. මං හිතන්නේ මා සමග ඔබ ඒ කාරණාවට එකඟ වෙයි කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් මේ මරණය සම්බන්ධව මම මුහුණු පොතේ ගොඩාක් පෝස්ටු නිරීක්ෂණය කරපුවාම සහ මරණය සම්බන්ධව මම දන්න මිනිසුන් මා සමග කතා කරනකොට ඔවුන් මරණය සම්බන්ධව කතා කරන්නේ ඔවුන්ගේ ජීවිතයේ මොකක් හෝ
කලකිරීමක් සම්බන්ධව තමයි කතා කරන්නේ. ඇත්තටම මේ මරණය සම්බන්ධව කතා කරන මිනිස්සු මරණය ගැන ඇත්තනම හෝඩුවාවක් දන්නවාද? මේ මරණය සම්බන්ධව මරණයට අතවනවන ජීවත් වෙන මිනිස්සුත් මේ ලෝකෙ ජීවත් වෙනවා. ඔවුන්ගේ අත්දැකීම් බෙදාගන්නකොට මන් දන්නේ ඔවුන් මේ මරණය සමග ගනුදෙනු කිරීමේ සජීවී අත්දැකීම් ඒවා වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සංවේදී කාරණා බවට පත් වෙනවා ස්වභාවික ලෝකයක් ඇතුළතදී. ඉතින් දුෂාන් ජීවිතය කියන රංගමණ්ඩලයේදී අපි එහි රංගන නළුවන් කියලා ෂේක්ස්පියර් කියනවානේ, ඒ මහා නාට්‍යකරුවා. තමන්ට හිමි රංගන ඉදිරිපත් කළාට පස්සේ මේ රංගමඩලින් අපි කාට වුණත් බැහැලා යන්න සිද්ධ වෙනවානේ දුෂාන්. අකමැත්තෙන් වුණත් පිළිගන්න වන සත්‍ය මේක තමයි. ඉතින් ඔබ මොන ආගමක් නියෝජනය කළත්, ඔබ මොන ආගමක් ඇදහුවත්, ඔබ කුමක් විශ්වාස කළත් ඔබ මේ මහ පොළොවේ මී යනවාමයි. මේක තමයි සත්‍යය. ඔබ තරුණ කාලේ නම් ඉන්නේ ඔබ ඊට ආසන්න කාලයේදී මිය ගියොත් මම මේ කියන කාරණාව සම්බන්ධයෙන් දැඩිව සංවේදීව ග්‍රහණය කරගන්න කියලා මම ආරාධනා කරනවා. මං නැවත වරක් කියන්නම්, ඔබ මේ මහ පොළොවේ මී යනවාමනේ. ඔබ තරුණ කාලේ නම් ඉන්නේ ඔබ ඊට ආසන්න කාලයේදී මිය ගියොත් ඒ මරණයට කියයි අකල් මරණයක් කියලා. අවුරුදු 50ක් වගේ පැනලා ඔබ මිය ගියොත් එහෙම කිසිවෙක් ඒකට අකල් මරණයක් කියලා කියන්නේ නැහැ දුෂාන්. කියයි ගෙනාපු ආයුෂ මෙච්චරයි නේද, ඒ හින්දා ඔහු මියදුනා කියලා. හැබැයි අවුරුදු 65ක් 75ක් වගේ ඉඳලා මැරුණොත් එහෙම කියයි මේ කාලේ හැටියට උපරිම ආයුෂ ඉඳලා තමයි යා මරුණේ කියලා. මම අර පෙර කිව්වා වගේ ඔබ මොන ආගමක් නියෝජනය කළත් ඒ මැරෙන මොහොතේ විනාඩි 10ක් විනාඩි 15ක් වගේ හිතන්න පුළුවන්කමක් ලැබුණොත් බුදුදහමේ නම් මේකට කියනවා චුතිසිතය පහළ වෙනවා කියලා. ඒ මොහොතේ අපි නිකන් හිතලා බලමුකෝ, ඔබ කී දෙනෙකුට ඊර්ෂ්‍යා කළාද? ඔබ කී දෙනෙකුගේ ජීවිතේ විනාශ කරන්න බොරු කිව්වාද? ඔබ මොනතරම් මිනිස්සුන්ට වලකපලා තියෙනවාද? මොකද දුෂාන්, අපිට අපිට මනුස්ස ජීවිතේ හම්බ වෙනවා කිසිම හේතුවක් නැතුව උදේ ඉඳන් රෑ වෙනකම්ම අනේකා විනාශ කිරීමට සඳහා උත්සාහ කරන මිනිස්සු. ඇත්තනම මට හිතා ගන්නවත් බෑ මිනිස්සු ඇයි මේ තරම් පහළ මට්ටමට වෙන්න තියෙන්නේ කියලා. දැන් මා දකිනවා සමහර වෙලාවට Tamanගේ දරුවන්ට පාසලක් නැහැ. තමාගේ බිරිඳට කෑම වේලක් නැහැ. තමාගේ ස්වාමි පුරුෂයාට කෑම වේලක් නැහැ. Tamanගේ බිරිඳට තමාගේ ස්වාමි පුරුෂයාට අඳින්න ඇඳුමක් නැහැ. ගෙදර කෑම බීම නැහැ. ඉන්නේ කුලීගේක. හැබැයි උදේ ඉඳලා රෑ වෙනකන් අපි දන්නවා මුහුණු පොතේ අනුන්ට බැන ඉන්නවා. මම උතන මේ පුංචි යමක් එකතු කරාට කමක් නැද්ද? මේ දැන් සමහර සියලු දෙනා මගෙත් එක්ක මේ අකමැති වෙයි හෝ කැමති වෙයි. අර ඇත්ත කියන්නේ බිමින්ද ගන්නයි බය වෙන්න ඕනේ නෑනේ. සාමාන්‍යයෙන් අපි එහෙම කියනෝනේ කතාවට ජනවහරෙම දෙයක්ත් තියෙනවා. තිත්ත වුණත් ඇති සැටින් කියන්නට ඕන. මම හිතන්නේ මෙහෙම කියනකොට එහෙම දේවල් කරන අය මේ වැඩසටහන අහනකොට පොඩ්ඩක් මුවන්ගේ හිනාවක් ඇයි මේ මම ගැනද කියන්නේ කියලා. මොකද මේ දැන් කමිල මහත්තයා ලංකාවෙන් මෙහා පැත්තට ආවට පස්සේ, කරදියවලෙන් මෙහා පැත්තට ආවට පස්සේ මම අර එදා වැඩසටහනකදී කිව්වනේ ලංකාවේ ඉන්න කුමාරි පිටරටකට ආවට පස්සේ ප්‍රින්සස් වෙනවා කියලා. ওই මූණු පොතේ ලංකාවේ කුමාරි නම නම් මුහුදෙන් මෙහා පැත්තට ඇවිල්ලා මාස 6ක් 4ක් 5ක් ඇද්දි එයා ප්‍රින්සස් බවට පත් කරනවා. ඒක ඇවිල්ලා මම කියන එක අතුලාන්තෙන් හිතා ගන්න මොකද්ද මම මෙහෙම කිව්වේ කියලා. මම ඔබතුමා කිව්ව දෙයට යමක් එකතු කරන්න. මන්ද සමහර අය ඉන්නවා මේ මහත්තයා වැඩට යවලා උදේ ඉඳලා රෑ වෙනකන්
මහත්තයා වැඩ කරලා සල්ලි හොයන් ඉද්දි ගේ ඇතුලේ මේ නෝනලා ඉන්නවා Facebook එකේම තමයි. මුහුණු පොතේම තමයි කිසිම වැඩක් කරන්නේ නැහැ. දැන් ඔය ලංකාවේ තියෙන පැවැත්මට වඩා පිටරටකට ආවට පස්සේ වෙනස් පැලක්වත් නේ තියෙන්නේ. හැබැයි සමහර නෝනලා ඉන්නවා ඉතින් දැන් මට තියෙන ගැටලු කීපයක් තියෙනවා. ඔබතුමාට හිනත් නැහැ මම මේ සමාවෙන් ඉක්මනින්ම කියන්න. මේ සමහරු ඉන්නවා මේ කවුරුද කෙනෙක් මැරුණාට පස්සේ මේ ඒ මිනිස්සයාට සමා වෙන්න අයියේ අපිව දාලා ගියා නේද ඔයා ඒ වගේ දේවල් මේ Facebook එකේ දාන්නේ මැරිච්ච කෙනාට පේනවද මට තියෙන ගැටලුවක් ඒක දැන් සමහර දේවල් ඔව් මම තව ඔබතුමාට කතා කරන්න ඉඩ දෙන්න මට විනාඩියක් දෙන්න තව චුට්ටක් තිනෝකට ඇඩ් කරන්න දැන් සමහර අය ඉන්නවා මේ අක්කේ ඔයා අපිව දාලා ගියා නේද අනේ ඔයාට මතකද අපි හිටපු කාලේ අන්න ඒ වගේ දේවල් දානවා දැන් මැරිච්ච මිනිහට මේ Facebook එක පේනවද හරිද ඊළඟ එක තමයි සමහර අය ඉන්නවා අම්මගෙන් බත් ටිකක් කන්න ආසයි අම්මට කියලා ඔළුව පොඩ්ඩක් අත ගා ගන්න ආසයි අම්මේ දැන් අම්මා ළඟ ඉද්දි අම්මව ගාණක්වත් නැති දුවලා මෙහි ඉන්නකොට උදේ පාන්දර දානවා අම්මට කියලා බත් ටිකක් කවා ගන්න ඕනි සම්බෝලේ කන්න ඕනි මොකක් හරි දෙයක් දානවා හැබැයි උදේ ඉඳලා රෑ වෙනකම්ම අනුන්ගේ ඇදකුද හොය Facebook එකේ තමයි ඉන්නේ ඉතින් මේ දේවල් ඇත්ත සැටින් කතා කරනකොට සමහරක් විට මේ චරිත අපිට දෝෂාරෝපණයක් නැත්නම් අපිට යම් විදිහකට මේ චෝදනාවක් එල්ල කරයි මේගොල්ලෝ මොනවද කියන්නේ කියලා. නමුත් ඕක තමයි ඇත්ත මහත්යෝ. දුෂාන් මේ මම ගමනක් යනකොට ඔබ ඊට අදාළ මාවත මට හරි ලස්සනට සකසලා දෙනවා. ඔබ හින්දා මම තවත් උද්දීපනයකට පත් වෙනවා. ඔන්න දැන් මගේ කටත් ඇවිස්සෙන. අවසරයි කතා කරන්න. මොකද හේතුව දැන් ගොඩක් කට්ටිය මරණ ගෙවල් වලට සහභාගී වෙන්නේ මුහුණු පොත හරහා. එතකොට සමහර අවස්ථාවන් වලට දායක වෙන්නේ මුහුණු පොත හරහා. අර මං එකපාරක් වැඩසටහනක කිව්ව මට මතකයි. මිනිස්සු පින් කරාට පස්සේ ඒ පින් කරපු ඡායාරූපය මුහුණු පොතට දාලා ඒ මුහුණු පොතට දාපු ඡායාරූපය දිහා බලාගෙන ඉන්නවා කොච්චරක් ලයික් එකතු වෙනවද කියලා. කොච්චරක් මේක ෂෙයා වෙනවද කියලා බලාගෙන ඉන්නවා. මොකද හේතුව ඔවුන්ගේ මාර හීනමානයක් ගොඩ නැගෙනවා මේක ෂෙයා වෙන තරමට මේකට ලයික් එකතු වෙන තරමට පින් අනුමෝදනා වෙනවා කියන කාරණාව. මේක පොඩ්ඩක් හාස්‍ය උපදවන සිදුවීමක් කතාවක් වෙන්න පුළුවන්. නමුත් මහ පොළොවට ගෙනාවම මේ මහ පොළොවේ ඇත්තටම වෙන්නේ ඒ දේ තමයි. මේ තමයි සැබෑ ස්වરૂපේ. ඉතින් අපි මොනා කරන්නද? ගොඩක් මිනිස්සු තම දෙමව්පියන් මැරුණම ගෙදර ඉන්නත් බයයි. මොකද හේතුව ඔවුන් දන්නවා අපි දෙමව්පියන්ට සැලකුවේ නෑ නේද කියන කාරණාව. මම මේක දන්න කාරණාවක්. මට මේකට ජීවිත අත්දැකීමේ මට හම්බ වෙලා තියෙන සාක්ෂි මගේ ජීවිතේ ගනුදෙනු කරනකොට මට මාත් එක්ක ගනුදෙනු කරන ප්‍රේක්ෂකයන් මාත් එක්ක ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් මාත් එක්ක කතා කරපු දේවල් තමයි මේ ඔබට මම සහ මේ හීන හිඳින හැමෝටම කියලා දෙන්නේ. මොකද මම මේ කියලා දෙන මම කවදාවත් බුදු බව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හැබැයි මම වෙනත් විදියට හිතන වෙනස් කෙනෙක්. ඉතින් අපි මේ ගීතයට යලිත් ප්‍රවිෂ්ඨ වුණොත් දුෂාන් ඉතින් අර අපි කිව්වා වගේ උදේ ඉඳන් රෑ වෙනකම්ම අපි දන්නවා මොහොත පුතේ අනුන්ට බැන ඉන්න මිනිස්සු කියලා. ඉතින් ඔවුන් Tamanගේ දරුවන්ගේ කුසගින්න ගැන නොහිතන මේ අම්මලා තාත්තලා Tamanගේ දරුවාට පාසලක් නෑ නේද කියලා නොහිතන මේ අම්මලා තාත්තලා Tamanගේ බිරිඳට ස්වාමියාට ඇඳුමක් නෑ කියන නොහිතන මේ අම්මලා තාත්තලා මරණ මොහොතේ කුමක් සිතයිද? Tamanට අහිමි වුණු ජීවිතය පිළිබඳ Tamanට යන්න බැරි වුණු ඉලක්ක පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් යුතුව අනිකා වෙනුවෙන් මෙන්න මෙහෙම ලියනවා. මුහුණු පොතේ එක විදිහට ලියනවා. මම ඔහුන්ට යෝජනා කරනවා දුෂාන් කරුණා කරලා මුහුණු පොතේ යුරෝපීයන් මේ මුහුණු පොත භාවිතා කරන විදිය පොඩ්ඩක් අධ්‍යයනය කරන්න කියලා. හරියටම හරි. අවුරුදු 18ක් 19ක්
15ක් 16ක් කොල්ලෝ කෙල්ලෝ මූණු පොතේ කතා කරන විදිහ අධ්‍යයනය කරන්න කියලා. මොකද කාලයක් තිස්සේ මේ ජීවිත අත්දැකීම් ගැන කිව්වට වඩා මේ අයට මේ ගැන තැකීමක් නැහැ. අපි මේ ලස්සනට නමක් දාලා හීන හිඳමු කියලා කිව්වට අපි ලස්සනට මේ කේක් එකක් අයිසින් කරලා මිනිසුන්ට කන්න දෙනවට ඇත්තටම මේක යථාර්ථය ගත්තම මහ පොළොවේ ස්වභාවික ජීවිතය ගත්තම කේක් එකක් හදලා නිකන් අසූචි වලින් අයිසින් කරලා දුන්නම කන්න බෑනේ දුෂාන්. මේකනේ මේ ඇත්ත කතාව. අපි මේ බලන්නේ මේ මිනිසුන්ගේ ඇස් පාදලා මිනිසුන්ට හිතට සහ මනසට අලුත් දෙයක් දීලා මිනිසුන් යම්කිසි මට්ටමකින් පෝෂණය කරන්නනේ. ඒ හින්දාමනේ දෙයනේ මිනිස්සු ඔයාටත් මටත් මේ කතා කර කියන්නේ අනේ අලුත් දෙයක් කරන්න කියලා. මේ අපි කරන්නේ මේ අලුත් දෙයක් නේ. ඉතින් බලන්න මේ ලෝ අම්බලමේ ඉඳලා අපි ඇත්තටම යනවා. අපි සරලව කිව්වොත් අපි මේ කිසිවක් අරගෙන යන්නේ නෑ දුෂාන්. හැබැයි අපි යමක් ඉතිරි කර යනවා. ඔබ යන්නේ මොනවාද? ඔබ රැගෙන යන්නේ මොනවාද? ඔබ ඉතිරි කර යන්නේ මොනවාද? මිනිස්සෙක් හැම විටම හිතන්න පුළුවන් නම් මා රැගෙන යන්නේ මොනවාද? මා ඉතිරි කර යන්නේ මොනවාද? ඔබ රැගෙන යන දේට වඩා ඔබ ඉතිරි කර යා යුතු දේ වැඩි බවයි ඇත්ත අදහස. එහි නිසා හිනෙහිදෙන යාළුවනේ එකතු වෙන්න ජීවිතයේ යථාර්ථය දකින්න අහන්න මේ ගීතය උද්දීපනයක් ලබා ගන්න ප්‍රවිෂ්ටයක් ලබා ගන්න ඔබේ ජීවිතය වෙනස් කරන්න යම් කිසි හෝඩුවාවක් මේ ගීතය තුළ ඔබට උකහා ගැනීමට අවස්ථාවක් තියෙනවා. හොඳයි, ඉතින් අපි ආරාධනා කරමු මේ ගීතය අහන්න. ගීතය අහන්න විතරක් නෙමෙයි ගීතය ඇතුලේ තියෙන දේ යථාර්ථය තේරුම් ගන්න. බොහෝමයක් දෙනෙක් කරන වැරද්දක් තමයි මේ ගුවන්විදුලි රූපවාහිනිය නැත්නම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන ගීත ඔබ අහනවා. නමුත් ඔබ අහන්නේ නිකන් ඇහෙනවට අහනවා ඇරෙන්න ගීතයේ ඇතුළාන්තයෙන් තේරුම් ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගීතයක් බවට පත් වෙන්නේ යම් කිසි කෙනෙකුගේ හිතේ උද්දීපන වෙන සිතුවිල්ලක්. ඒක කොළ කෑල්ලකට සටහන් වෙනවා. ඒ කොළ කෑල්ලේ සටහන් වෙන මේ දෙය ගීතයක් බවට පරිවර්තනය වෙනවා. ඒකට සංගීතය එකතු වෙනවා. සංගීත සංයෝජනයක් වෙනවා. ඒකට කටහඬක් එකතු වෙනවා. කටහඬ සමග භාවාත්මක භාවයක් එකතු වෙනවා. එය අපූර්ව නිර්මාණයක් බවට පත් වෙනවා. ඒ නිර්මාණය තේරුම් ගන්න එකයි වැදගත් වෙන්නේ. මම කිව්වේ පුළුල් දෙයක් කෙටි කරලා. ඉතින් ඒ නිසා ඔබ මේ ගීතය යථාර්ථවාදීව තේරුම් ගන්න. ඔබ නිසකව මේ කතා කරන මයික්‍රොෆෝනයක් ඉස්සරහා කතා කරන මමත් මැදිරියක් තුල මයික්‍රොෆෝනයක් ඉස්සරහා කතා කරන කමිල පෙරේරා මහත්මයාත් අපි දෙන්න හෙට ඔබට ආමන්ත්‍රණය කරන්නට නැති වෙන්නට පුළුවන්. ඒ තමයි ලෝක ස්වභාවය. අපි මේ ලොවෙන් යා යුතුයමයි යම් දිනක. ඒ තේරුම් අරගෙන ජීවත් වෙමු. අහන්න මේ ගීතය. Be
දෙමුද අපි හුස්මකට වටිනාකමක්. නොසන්සුන් සිත් ගීත විවරණයෙන් සමාධිගත කරන්නට. එන්න. හීන ඇයිඳිමු. එන්න එක්ව ඇවිදින්නට. ජීවිතය යථාර්ථවාදීව බලන්නට එන්න. ඊන හැඳින්නත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔබ දන්නවා අමුතුවෙන් පූර්වකථන කරන්නට අවශ්‍ය නැහැ. ඔබ දන්නවා මොකද්ද වැඩසටහන. ඔබ අහන් ඉන්නේ මොකක්ද? අපි කතා කරන්නේ මොන දේවල් ගැනද කියන එක ඔබට අවබෝධයක් තියෙනවා. සමාවෙන්න යලිතතාවක් කියනවා මා චුට්ටක් අසනීප තත්ත්වෙන් ඉන්න නිසා කටහඬ ගැන මම යලිතතාවක් සමාව ඉල්ලනවා. මොකද මාද කතා කරන්නේ ටිකක් අපහසුතාවයෙන් නිසා. මම දන්නවා අහන් ඉන්න කටට කොහොම අපහසුයක්ද මගේ කටහඬ අහන්න කියලා කමිල මහත්තයෝ. හරි. මේක තමයි ඉතින් යථාර්ථය නේද? ඒක තමයි මම ඒ තුල සටහනක. ඔව් ඒක ඒ යථාර්ථය ඔය යථාර්ථයට මොන තරම් ගැලපෙනවද කියලා හිතන්නකො දුෂාන් මහත්මයා. ඒක තමයි. මම දැන් මේක තේරුම් අරගෙන ඒ විදිහට වැඩසටහන දැන් අද යථාර්ථවාදීව ඉදිරිපත් කරනවා හරිම අපහසුතාවයෙන් යුතුව. හරි. දැන් කොහොම හරි මේ වැඩසටහනේ ගීත දෙකක් ප්‍රචාරය වුණා. තුන්වන ගීතය තමයි අපි මේ ප්‍රචාරය කරන්නට ලෑස්ති වෙන්නේ. දැන් වැඩසටහන තුළ මේ තුන්වෙනි ගීතය ගැන කතා කරනකොට මම මෙන්න මෙහෙම යම් සත්‍යතාවකින් යුතු දෙයක් කියනවා. මේ හං ඉන්න කටට අපි දැන් සාමාන්‍යයෙන් කියනවනේ ගුවන්විදුලි වැඩසටහනක behind the story අපි කියනවා හරිය අඩුයිනේ කමිල මහත්තයා. ඔබද මමද සූදානම් වන විදිහ සාමාන්‍යයෙන් අපි මේ වැඩසටහනට කොහොමද මේ දවස් කීපයක් තිස්සේ මොනතරම් මහන්සියක් වෙනවද අපි මේ වැඩසටහන ඔහුන්ට ගෙනෙන්නට මොනතරම් වෙහෙසක් දරනවද කියන එක තේරෙන්නේ හරිය අල්පයිනේ. ඒ මිනිසුන්ට කියන්නේ මේ අහන් ඉන්න ප්‍රජාවට ඒක වෙන අවබෝධයක් නැහැනේ. ඔබද මමද පමණයි ඒ දේ දන්නේ. දැන් මට දවස් කීපයකට කලින් WhatsApp කියන මෘදුකාංගය හරහා යම් රූපයක් එවනවා කමිල මහත්තයා. දුෂාන් මේ පින්තූර ඉන්න කෙනාව අඳුරනවද මතකද කියලා අහනවා. මම කියනවා ඒ රූපය දැකපු ගමන් දැන් අවුරුදු කීපයකට කලින් මුළු ලංකාවක් බීතයටපත් කර මුළු ලංකාවක් ඇඬු කඳුලකටපත් කර මුළු ලංකාවක්ම ಜಾති ભેද කුලමල සියලු දේ අමතක කරලා හැම කෙනෙක්ගෙම සිටිවිල්ල මවකගේ කුසින් බිහිවෙන දියණියකගේ සෙනෙහස මතක් කරලා ඒ මතක් වුණු සෙනෙහස එක නිමේෂයෙන් කඳුලක් බවට පත් කරන පින්තූරයක් තමයි මට එවලා තියෙන්නේ. මම එහෙම කියන්නේ. ඇය දෙමළ දරුවෙක් ඊටමත් තිරිසන් විදිහට කියන වචනේ පාවිච්චි කරලා කිසිදු ගැටලුවක් නැහැ. පිරිමි කියන ඔබත් පිරිමියෙක් මාද පිරිමියෙක් සහ මේ අහන් ඉන්න සියලු දෙනා යම් පිරිමි වෙන්න පුළුවන් නැත්නම් බවලතු දුවි වෙන්නත් පුළුවන්. කොහොම වුණත් පිරිමි අපිට වගකීමක් තියෙනවා මේ ලෝකෙට බිහි වෙන හැම කාන්තාවක්ම රකින්න. මම පෞද්ගලිකව හිතන්නේ යන්නේ එවැනි සිතිවිල්ලක්. පිරිමි කියන්නේ යන්නේ එහෙම જાතියක් විය යුතුයි. මන්ද හැම පිරිමියෙක්ම බිහි වෙන්නේ කාන්තාවකගේ කුසෙන් නිසා. ඉතින් අපට වගකීමක් තියෙනවා හැම කාන්තාවක්ම රකින්න. ඔබේ මව ඔබේ නැගණිය පමණක් නෙවෙයි. එතනින් ඔබට ගියපු ඔබේ බිරිඳ පමණක් නෙවෙයි. ඔබේ දියණිය පමණක් නෙවෙයි. පාරේ ගමන් කරන ඔබේ අසල්වැසි හැම කාන්තාවකටම ඔබ ආදරය කරන්න රකින්න රැකගන්න. අන්න එයයි කිව යුත්තේ. අපි එතනින් කතාව පටන් ගමු. මොකද මට ඒපු WhatsApp පණිවිඩයේ ඉන්න කෙනා තුල මේ ගීතයට යම් කිසි දෙයක් එකතු වෙනවා විතරක් නෙවෙයි. අපි හරිම සානුකම්පිත විදිහට මේ කතාව හරි ලස්සනටම පැහැදිලි කරයි කමිල මහත්මයා. ඒ මට ඒවල තියෙන පින්තූරයත් එක්කම. සත්‍යකින්ම දුෂාන් මං හිතන්නේ දවස් කිහිපයකට ප්‍රථම මං හිතන්නේ දවස් 3කට ප්‍රථම WhatsApp මෘදුකාංගය හරහා මං ඔබට ওই ඡායාරූප උපයුවේ. අපි ප්‍රේක්ෂකයන්ට විනිවිදව කියමු. මම කියලා තිබ්බේ දුෂාන් මේ please study this picture කියලා. මේ මම ඕක තමයි මේ ඔය ඡායාරූපේ යටින් ඔබට මේ කියලා තිබ්බේ. ටයිප් කරලා තිබ්බේ. ඔව්. මේ ගැන අධ්‍යයනයක් කරන්න ඔබයි. මේක වෙන ස්ටඩි කරන්න කියලා. දුෂාන් මම මේකදී ඔබට චූටි යෝජනාවක් ගෙන්නම්. මේ ගීතේ අයන්නේ සිට මේ ගීතේ අවසන් වෙනතුරු ඔබ මැදින් මගෙන් ප්‍රශ්න නොඅසා සිටියා නම් ඔබටත් මටත් ප්‍රේක්ෂකයන්ටත් මේකේ වැඩි දෙයක් උකහා ගැනීම අවස්ථාවක් තියෙනවා. අනිවාර්යයෙන්. ඔබට
මේ ගීත අවසානයේදී මේ ਵਿਚාරය අවසානයේදී ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න ඔබට අයිතිය සහ පූර්ණ නිදහස තියෙනවා. එහෙමනම් මම අවසරයි මේ ගීතයට මම ප්‍රවිෂ්ඨ වෙන්න මෙන්න මේ විදියට. අඳුරට අඳුර පළවා හරින්නට බෑ. ඒක කරන්න පුළුවන් දුෂාන් ආලෝකයට විතරයි. ඒ වගේමයි වෛරයට වෛරය පළවා හරින්නත් බෑ. ඒක කරන්න පුළුවන් ආදරයට විතරයි. ආදරයට මොනවද කරන්න පුළුවන් කියනවා අහනවට වඩා ආදරයට මොනවද කරන්න බැරි කියලා ඇහුවොතින් අන්න ඒක තමයි හරිම දේ කියලායි මම හිතන්නේ. මං හිතන්නේ ඒ කාරණාව සම්බන්ධව ඔබත් මේ වෙලාවේදී හීන හිතින් එක් වෙලා ඉන්න හැම ප්‍රජාවත්ම අප සමග එකට අත්වල් බඳ ගනී කියලා මම හිතනවා. මොකද දුෂාන් මේ අවස්ථාවේදී මට කියන්න බැරි වුණා අපි ඊළඟ අවස්ථාවේදී කතා කරමු ප්‍රේක්ෂකයන් මොනතරම් දේවල් අපෙන් ඉල්ලනවද කියන කාරණාව. අනිවාර්යෙන්ම ඊළඟ ගීතයේදී මාත් ඒ පවසන්නට අනිවාර්යෙන්ම මට ලැබෙන ප්‍රතිචාරات එක්ක. ඔව්. දුෂාන් ඉතින් මේ මැයි මාසයේ ඉවර වෙනකොට අද මැයි මාසයේ 30 වෙනිදා මෙම ගීතය තෝරා ගන්නකොටම මට පසුගිය සතිය මුළුල්ලේම විශාල වද දුන්න ප්‍රශ්නයක් තිබුණා. කවුරු හරි YouTube එකේ හරි අන්තර්ජාලයේ හරි මේ කරුණ සම්බන්ධව හොයලා බලුවොත් එහෙම ඔබට මේ කම්පාව දැඩි විදියට දැනෙන්න පුළුවන් වෙයි. දුෂාන් මගේ පරණ දිනපොත දැන් දින 2කට වගේ කලින් නිකමට මම පෙරලා ඉන්නකොට තමයි මේ කාරණාවට මම යම් කිසි දෙයක් කළ යුතුයි නේද කියන කාරණාව මගේ මනසට ගෝචර වෙන්න පටන් ගත්තේ. මේ සම්බන්ධව කියනවා නම් කයිට්ස් දූපතේ විද්‍යා කියලා දැරියක් විනාශ කරපු සිදුවීම. මම හිතන්නේ එක පැත්තකින් තිබ්බාම එයාගේ ඡායාරූපය දැක්කාම එහෙම මට හිතෙනවා එයා එයාගේ ජීවිතය ගැන හිතන්න ඇති මම මගේ ශරීරයේ කිසිදු තැනක නිරාවරණය කරගන්නේ නෑ නේද කියලා. ඇය ඉතාම ලස්සන අපි නොහිතන මට්ටමට අර අපි ඉස්සර 70 75 වගේ කාලේදී ඒ කියන්නේ 70 දශකයේදී 75 දශකයේදී වගේ විතර පාසල් නිලැඳුමක් ඇඳලා ගෑනු ළමෙක් පාසල් යන්නේ. අන්න ඒ වගේ රූපයක් මට මම කාලෙකින් දැක්කේ. ඒ තමයි විද්‍යාගේ ඡායාරූපය. පොත් බෑග් එක බයිසිකලේ ඉස්සරහා තියාගෙන බයිසිකලේ තල්ලු කරගෙන ලස්සන කොණ්ඩ දෙකකුත් ගොතලා ඊට පස්සේ ඇයට තියෙනවා අර අපි කියන්නේ හඳ වගේ මූණක් කියලා දුෂාන්. ඉතින් දැන් ගෑනු ළමයි ගොඩක් අයට තියෙන්නේ හඳ වගේ මූණක් නෙමෙයි. දැන් ඉතින් මේ නැහිඳන යාළුවෝ ගත්තම පිරිමි සහ ගැහණු කියන පාර්ශ්වයන් දෙකම අපිත් එක්ක එකතු වෙනවානේ. දැන් ඔන්න ගැහණු කියන පාර්ශ්වය අපිත් එක්ක තරහ නොවේ කියලා අපි විශ්වාස කරමු. මොකද මූණ විකෘති කරගන්න ඕනේ ඒගොල්ලන්. කොණ්ඩේ වේශ නිරූපණය කරලා, ඇහි බඹ කපලා, කොණ්ඩේ ස්ට්‍රේට් කරලා, ජෙල් ගාලා, අරක කරලා, මේක කරලා, ඇහි බඹ කපලා ඇත්තනේ මේක. නමුත් විද්‍යාවේ මොනේ බලන්න අර හඳ වගේ. එහෙම නැත්නම් නෑබුල් කියන්නේ අපි නැවුම් කියන්නේ. ඒ මූණ එහෙමම තියෙනවා. එතකොට ඇයගේ ජීවිතයේ ශරීරයේ කිසිදු තැනක් නිරාවරණය කරන්නේ නැතුව හිටපු ළඟ. අනිත් පැත්තෙන් තමයි අයියා කෙනෙක් නම් මේ වැඩසටහන අහන්නේ. Tamanගේම නංගිය වගේ දැන් දැනෙන්න පටන් ගනී. කාරණාව අනිත් පැත්තට ගත්තම කයිට්ස් දූපතේ කවුරු හරි ගිහින් තියෙනවා නම් මොකද මම ඒ කයිට්ස් දූපතේ රාජකාරී කරලා තියෙනවා. එහෙම කයිට්ස් දූපතේ ඉන්න චරිත ගෑනු ළමයි ඔయిత වැඩිය ගොඩාක් කළුයි. කෙට්ටුයි. අවුවට වේලිච්ච මූණු ගොඩක් තමයි තියෙන්නේ දුෂාන්. හැබැයි විශ්වාස කරන්න විද්‍යාවේ මූණ දැක්කාම හිතෙන්නේ කයිට්ස් දූපතේ ඉන්න කෙනෙක් නෙමෙයි කියලායි. ඇයගේ මොකද්ද මන්දා වාසනාවන්ත පිහිටීමක් කියලායි මට නම් හිතෙන්නේ.
හරි ප්‍රසන්න ඇස් දෙකක් ඇයට තියෙනවා. ඒ නිසා මට විද්‍යාව දැක්කාම ඇය දෙමළ කියලා හිතන්නේවත් නැහැ. ඇය මුස්ලිම් කියලා හිතන්නේවත් නැහැ. අනික් කාරණාව තමයි ගොඩක් ගෑන් ළමයිගේ ශරීරය ගත්තාම අර අපි කියන්නේ පිරිපුන් කියලා. ඉස්සර ගම්වල නම් ඕකට හරියට කියනවා පිරිපුන් ළමිස්සියක් කියලා. එතකොට විද්‍යාවේ මන් මේ දැන් ගන්න ගීතයේ අතරයි කිසිදු සම්බන්ධයක් නැහැ. හැබැයි ගීතවල ස්වභාවය මේක තමයි. එක කාලයකදී එක ගීතවලදී අපිට ඒ කාලේ සිදුවීමක් සම්බන්ධව දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ ගීතය මම තෝරා ගන්නකොටම හිතුණා මේ ගීතේ කියන සමහර පද ඕනනම් අපිට විද්‍යාවට එහෙමත් නැත්නම් අර තිරිසනුන් විසින් විනාශ කරපු අයගේ රූපය පේන හැම මොහොතකම මේ ගීතයේ තියෙන පද මට ගලපන්න පුළුවන් වෙනවා නේද කියන කාරණාව. මම එකක් දෙකක් කියන්නම්. හැබැයි දුෂාන් වරද්ද ගන්න නම් එපා. මේ ගීතයට විද්‍යාවේ කිසිම සම්බන්ධයක් නැහැ. දැන් බලන්න ගීතය දිහා දුෂාන්. ගීතේ තියෙනවා සඳදිය දෙවුන සේ සිනහව පිපුනාම නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව කියලා. මේ පද පෙළි දෙක අරගෙන අර රූපයට තියලා බලන්නකෝ. එතකොට ඇයටම මේක කිව්වා නේද කියලා ඔබට හිතේ. ඊට පස්සේ දෑකුල සිරි සඳ මත අවුරාන හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම. එහෙම කිව්වාම ඇයගේ රූපය යටින් මේ පද පෙළි දෙක ලියලා තියලා බලන්න ඇයටම ලිව්වා කියලා ඔබට දැනේ. ගීතේ තව තැනක තියෙනවා නෑඹුල් පැතුම් අහසට නැග රහසේම දිලිසෙන්නේද පුර පසදිය සඳපාන. ඈට ලිව්වා, ඈට කිව්වා කියලා හිතෙනවා. ඊට පස්සේ ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ පෝදා කළ හැකිද ගැරහුම් රළගා. අර නිර්වත් රූපය දැකලා මිනිසුන් කොච්චර ගරහන් නැතිද මේ ගැනු දරුවාට. ඒ නිසා මට මේ ගීතය අහද්දී කිසිම හේතුවක් නැතුව විද්‍යාව මතක් වෙන්න පටන් ගන්නවා. ආයෙත් මට මේ ගීතය අහද්දී මතක් වෙන්නේ දුෂාන්. කඩයිම ළඟ ඉඳවත් නුඹ හැමදාම අනේ නංගියේ මට අතවන පාන් නලියන නලසේ. ගීතයක් වෙනස් විදියකට දකින්න පුළුවන් නම් ජීවිතයද වෙනස් විදියකට දකින්න අපිට පුළුවන් වෙනවා දුෂාන්. එතකොට ඒ ජීවිතයත් එක්ක වෙනස් වෙන්න පටන් ගන්නවා අපි. එතකොට තමයි අපි කියන්නේ එයා හරි වෙනස් පුද්ගලයෙක් නේද කියලා. අපි වෙනස් වෙමු. මේ වැඩසටහන අපි නිර්මාණය කළේ අපි මේ වැඩසටහන නිර්මාණය කළ ප්‍රචාරණය කරන්නේ මිනිස්සුන්ට වෙනස් වෙන්න. මේ ලෝකයේ තියෙන සාපරාධී අයහපත් සිතුවිලි සියලුම දේවල් පරයලා අපි මැරෙන මිනිස්සු. ඒ නිසා මැරෙන මොහොතේ අපි අර පෙර ගීතයේ කිව්වා වගේ චුතිසිතය ඉතාමත්ම සුභවාදී විදියට සතුටු කරන්න නම් අපි වෙනස් විය යුතුයි සුභවාදී විදියට. ඒ නිසා අපි වෙනස් වෙන්න ඕනේ. මං ඉතින් ආරාධනා කරනවා එන්න හීන ඇහිලින් අපිත් එක්ක. මේ තමයි වෙනස් වෙන්න ඕන කාලය. මේ තමයි වෙනස් වෙන්නට ඕන කාලය. මං අර ඔබතුමා කියවනේ මේ ගීතය සම්පූර්ණයෙන්ම මට පැහැදිලි කරන්නට ඕනේ. ඒක නිසා ඔබෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න මේ ගීතය පැහැදිලි කරලා පස්සේ කියලා ඔබතුමා හැම දෙයක් කිව්වා. ඒ නිසා මේ මට ප්‍රශ්නයක් ඇත්තටම ඇති වුණේ නෑ. ඔබතුමා හරි ලස්සනට ඒක පැහැදිලි කරා. දැන් මේ ගීතය අහන් ඉන්නෝනේ ඕනම අයියා කෙනෙක්. ඔබතුමා හොඳ ලස්සන කතාවක් කිව්වා. මම අයියා කෙනෙක්ම එහෙම තාත්තා කෙනෙක්ම සහෝදරෙක් මේ ගීතය අහන් ඉන්නවා. ඔබට වගකීමක්. මම පෞද්ගලිකව කියනවා මේ මම සහෝදරෙක්. මම අයියා කෙනෙක්. මට නැගණියක් ඉන්නවා. හැම අයියා කෙනෙක්ටම වගකීමක් තියෙනවා තමන්ගේ නංගි පරිස්සම් කරන්න. ඒ වගේම තමයි මේ ලෝකේ නැගණියක් නැති අයියලත් ඉන්නවනේ. නංගි කෙනෙක් නැහැ. හැබැයි
තමන්ට වගකීමෙන් බැහැරව යන්නට බෑ. මොකද තමන් මේ ලෝකෙට බිහි වෙන්නේ අම්මා කෙනෙක්ගේ කුසෙන්. ඔබට අම්මා කෙනෙක් ඉන්නවා. එහෙම දැන් කෙනෙක්ට උත්තර නැහැනේ අපි එහෙම කිව්වහම. මට මේ වගකීම මට මේ බර මට නැහැ. මට මේ වගකීම නැහැ. මට නංගි කෙනෙක් නැහැ. නෑ. ඔබට අම්මා කෙනෙක් ඉන්නවා. ඔබ මේ ලෝකෙට බිහි වෙන්නේ අම්මා කෙනෙක්ගේ කුසෙන්. ඒ නිසා හැම ගැහැණියකටම ඔබ ඔබේ මෑණියන්ට සලකන වාසේ සලකන්න. හැම ගැහැණියක්ම මේ ලොව සිටින ඔබ බොහොම වගකීමෙන් යුතුව ආරක්ෂා කරන්න. ඔබ සමාජයේ ඔබ බස් රථයක යනවද? ඔබ කෝච්චියක යනවද? ඔබ මහපාරේ යනවද? ගැහැණියකට වෙන අතවරය හෝ ගැහැණියකට වෙන අවමනය නැත්නම් ගැහැණියකට වෙන අපහසුතාවය ඔබ එක ඍජුව කතා කරලා ඒ දේ වළක්වන්න. එය ඔබ සතු තියෙන වගකීමක්. එහෙම අපි හැම පිරිමියෙක්ම අපි එහෙම හිතුවොත් අපේ ලංකාව කියන රට ලෝකයේ තියෙන උතුම්ම රට උතුම්ම රට බවට පත්වනවා නිසකයෙන්. ඒ නිසා ඔබ මේ කියන පුංචි පණිවිඩය හිතට ගන්න කියන පෞද්ගලික ඉල්ලීම ඔබෙන් මා කරනවා මාධ්‍යවේදියෙක් විදිහට. අපි ගීතයට යන්නට හදන්නේ. ඔබ බොහොම අපූර්ව විදිහට මේ ගීතය රස විඳීයද? අද වෙනස්ම විදිහේ ගීත ගොන්නක් ඔබට රැගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ අද දවසේදී අපි තෝරන බොහොම අපූර්ව ආදරණීය ගීතයක්. අහන්න. සඳදිය දෙවුනසේ සිනහව තිපුණාම නුඹ කොයි තරම් සුවදද මගේ සිත ගාව දැකුණ සිරිත් සිටී සඳ මග අවුරාන හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම පැතුම් අහසට නැග රහසේන දිලිසෙන්නේන කුර පසවී සඳපාන ඒ හඳ එයිද දියවතවී හුළු රැක දියවී ගිහින් වැඳුනේ තරු ඇස ගාව සඳදිය දෙවුනසේ සිනහව තිපුණාම නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව දැකුණ සිරිත් සිටී සඳ මග අවුරාන හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම ලය මත පිපුන් උණුසුම් සුසුමක සුවන සෝදාහල හැකිද ගැරහුම් රළගාව කඩහිම ළඟ ඉඳන් මත් නුඹ හැමදාම මට අතවනාපන් නලියන නලසීම සඳදිය දෙවුනසේ
සිනහාව තිබුණාම නුඹ කොයි තරම් සුවඳද මගේ සිතගාව දේකුල සිරිත් සිටී සඳ මග අවුරාන හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම දෙමුද අපි හුස්මකට වටිනාකමක් නොසන්සුන් සිත් ගීත විවරණයෙන් සමාධිගත කරන්නට එන්න හීන ඇහිඳිමු එන්න එක්ව ඇවිදින්නට ඉතින් බොහොම අපූර්ව ගීතයක් ඔබ ඇහුවේ අසංක ප්‍රියමන්ත පීරිස් යුගයේ ආදරණීය කටහඬක් එක්ක එකතු වුණේ. ඉතින් දැන් අපි ගීත ගොන්නෙන් කෙමෙන් අද දවසේදී මේ අරන් ආපු ගීත 6 බොහොම අපූර්වට ඔබට පරිත්‍යාග කරන ගමන් ඉන්නේ. මේ හීන අහුරන්න හීන ඇහිදින ගමන් තමයි ඔබ මේ එකගෙන යන්නේ බොහොම පරිස්සමට. මේ පාරේ එන්න ඇවිදින්න මේ දෙපැත්තෙන් කට්ටිය හැමෝටම අපි ආරාධනා කරනවා. එන්න මේ පාර තුල හරි අන්ධකාරය තුල තියෙන හිත්වල තියෙන එළිය තමයි මේ අපි දකින්නේ. සිටිවිලි වල තියෙන එළිය තමයි අපි මේ දකින්නේ. මේ පාරේ හරිම බොහොම ආදරණීය පාරක් වේවි. මම මෙන්න මෙහෙම කියනවා. පහුගිය දවස් කීපය තුල ඇමරිකාවෙන් කැනඩාවෙන් ඒ වගේම විවිධ රටවල් වලින් ඇත්තටම මේ බොහෝමයක් වූ ප්‍රතිචාර ලැබුණා. බොහෝමයක් වූ දුරකථන ඇමතුම් පෞද්ගලිකව මට ලැබුණා සහ පෞද්ගලික ඊමේල් පණිවිඩ කීපයකුත් ලැබුණා. මේ වැඩසටහනට දවසකට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය දවසෙන් දවස වැඩි වෙනවා. ඉතමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වැඩසටහනට සමහර කෙනෙක් අහලා තිබ්බා කමිල මහත්මයාව බලන්න ආසයි, දුෂාන් ඔබව බලන්න ආසයි. ඔබතුමාලා දෙන්න හරි ලස්සනට මේ වැඩසටහන මෙහෙවනවා. ඔබතුමාලා දෙන්නගේ සුසංයෝගී ඉතාමත් සාර්ථකයි. ඔන්න එවැනි යෝජනා බොහොමයක් තියෙනවා. යතරතුර චෝදනා කීපයක් තිබුණා. අනේ මේ වැඩසටහනට තව ගීතමදි වගේ දෙයක් දැනෙනවනේ. තව චුට්ටක් වෙලා කතා කරා නම් හොඳයිනේ. ඔන්න ඔවැනි චෝදනාත් තිබ්බා. ඔය අතරතුරේ. ඉතින් දැන් ඔය හැම දුෂාන් මට ඔබව පොඩ්ඩකට මට මේ නතර කරන්න ඕනේ. අපි ඒගොල්ලන්ට කියමු මේ අවස්ථාවේදීම දැන් දුෂාන් වතුර වුණත් ඕනාට වඩා අර අපි කිව්වා වගේ ඕනාවට වඩා ඕනම දෙයක් ඕනේ නෑනේ. ඒ ඉන්න හැම තැනකම අපි දැනගන්න ඕනේ සීමාවක් තියාගන්න. මං හිතන්නේ අපි මේ සීමාවේ තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි අපි ගීත 6ක් අරගෙන එන්නේ. ඒ ගීත 6ත් අද කමිල මහත්මයා ඉතාමත් රසවත් ඉන්න තැනක රසවත් විදිහට මේ දේ වැඩසටහන කරනවා කියන එක මට හොඳට ගම්ම්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඇත්තටම මේ වැඩසටහනට ඇත්තටම කමිල මහත්මයා YouTube එක බැලුවොත් එමේ YouTube එකේ ලැබෙන views නැත්නම් මේ ලැබෙන ප්‍රතිචාර අපි මුහුණු පොතට ගියොත් මුහුණු පොතේ තියෙන අර කමෙන්ට් ගොඩ දකින්නකොට අපිට හරි ආසයි. හරිම ආදරණීයයි. මේ වැඩසටහනට ලැබෙන උත්තේජනය ඔබේ ප්‍රතිචාරය. ඒ තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි වැඩසටහනට යම් කිසි දෙයක් සාමාන්‍යයෙන් ගහක් වුණත් හිටෙවට පස්සේ අපි වතුර දානවා, පොර දානවා. අපි ගහට ආදරය කරනවා, රෝපණය වෙන්න නේද? ඉතින් මේ වගේ වැඩසටහනට රෝපණය කරනකොට ඔබෙන් ලැබෙන ප්‍රතිචාරය තමත් වැදගත් වුණා අපට. ඒ නිසා අපි තීරණය කරා මේ වැඩසටහනේ පුංචි වෙනස්කම් කීපයක් කරන්න බොහොමයක් දෙනෙක්ගේ ඉල්ලීමක් වෙලා තිබ්බේ. මේ වැඩසටහන ආදරය ගැන චුට්ටක් කතා කරන්නකෝ කියන දේ. ඉතින් එතන හින්දා තමයි අපි පටන් ගන්නට යන්නේ මේ ආදරය ගැන චුට්ටක් කතා කරන්න. ඇත්තටම මේ කමිල මහත්මයා ආදරය ගැන මට වඩා හොඳට ඔබතුමා දන්නවා කියන එක මම පෞද්ගලිකව දන්නවා. මම මේ වැඩසටහන ආරම්භ කරන්න කලින් පොතක් ලියන්න බැයිද කියලා. මොකද අනාගත තරුණ පරම්පරාව වෙනුවෙන් ආදරය ගැන උපදෙසක් ගන්න හරි උපදෙසක් දීලා තිබ්බහම ඔබතුමාට පිං හරි දෙන්නේ. ඉතින් මේ ආදරය ගැන චුට්ටක් අපි කතා කරමු.
දුෂාන් හැම වැඩසටහනකදීම අපි ඇත්තටම සත්‍යයකට එක දවසක් අපි හීන හිරින්ද ප්ලෑස්ටි කරගන්නවා. ප්‍රේක්ෂකයන්ගේ වැඩිල්ලීමක් තියෙනවා. මොන දේ කතා කරත් අනේ අපිට හැම වැඩසටහනකදීම ආදරය ගැන කියලා දෙන්නකෝ කියන කාරණාව. අපි ඊට කලින් අපි කියමුකෝ බලන්න මේ දුෂාන් හීන හිමින්න යාළුවන්ට මේ පෝය දවසේ වැඩසටහනෙන් පසුව අපි ඊළඟ වැඩසටහන් වල අපි කරන්න යන වික්‍රමය සම්බන්ධව පොඩි හෝඩුවාවක් පොඩි උද්දීපනයක් පොඩි උත්තේජනයක් අපි දෙමුද? මම හිතන්නේ ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ඔබට වගේම මටත් පෞද්ගලික දුරකථන ඇමතුම් වගේම කෙටිපණිවිඩ රාශියක් ලැබෙනවා. ඊළඟ වැඩසටහනට කොහොමද ඊළඟ වැඩසටහන තෝරගන්න ගීත මොනවාද කියන කාරණාව. සමහරවිට මම කියනවා අහලම බලන්නකෝ කියලා. එතකොට කියනවා ඔන්න අපි තරහයි ඔබත් එක්ක කියන එක. ඒ කියන්නේ ඔහු මේ තරම්මටම අපෙත් එක්ක මිතුරු වෙලා. ඔබම ඔකට හොඩුවාවක් දෙන්නකෝ දුෂාන්. ඔබතුමා හරි දක්ෂයි මාව අමාරු දාන්න කොහොමවත් කමන්නේ මම. හරි. ඔබතුමා හරි දක්ෂෙන් මාව අමාරු දානවා කමන්නේ මම මේ ඉතින් කියන්නම් දැන්. අපි මේ කමිල මහත්මයාත් මමත් අපි වැඩසටහන ගැන වෙනසක් කරන්න ඕන තැන ගැන අපි කතා බහ කරා. ඉතින් අපි එතුමාගේත් මගේත් ඒ වගේම අපේ අහන් ඉන්න රසික රසිකාවියන්ගේ තියෙන යෝජනා සියලු දේ කැටි කරලා අපි හිතුව වැඩසටහන පුංචි වෙනස්කම් කීපයක් කරන්නට ඕන ඉදිරියේදී කියන දේ. එතනදී අපිට ලැබුණු දේ තමයි අපි හිතුව දේ තමයි ගීත ගොන්න සාමාන්‍යයෙන් අපි ලංකාවේ තියෙන සිංහල ගීත ස්වභාවිත ගීතයේ තියෙන බොහොම අර්ථවත් භාවය ඔබට ඉදිරිපත් කරනවා විතරක් නෙමෙයි සමාජයට අද දවසේදී කාලීනව අරගෙන අපි ඔබට ඉදිරිපත් කරන ගීත වලට අමතරව අපි ಭಾರತයේ පැත්තට චුට්ටක් යන තීරණය කරා. ඔබ ආදරය කරපු ගීත වෙන්නට පුළුවන් ಭಾರತයෙන් ලැබුණු සංගීතමය ආభాසයත් එක්ක ಭಾರතයේ තියෙන ඔබ ආදරය කරපු 70 80 දශකයේ ගීත, ඒ වගේම ඔබ ආදරය කරපු ඉපැරණි ගීත, අලුත් ගීත මේ සියලු දේ හින්දි ගීත ඔබට ඉදිරිපත් කරන්නට අපි හිතුවා. ඉතින් මේ සිංහල ගීත වලට අමතරව හින්දි ගීත සහ දමිළ ගීත එකතු වේවි. ඉතින් ඒ නිසා අපි බොහොම ආදරණීය විදිහට මේ වැඩසටහන පුංචි වෙනස්කම් එක්ක බොහොම අපූර්වවට ඉදිරියට මහා සයුර මැද අර දල රළ පෙළ සඩ සුළඟ කපාගෙන ඉදිරියට ඇදේවි. ඉතින් ඔබට තියෙන්නේ අපට ඔබට ලැබෙන හැඟුම්බරභාවය, ඔබට ලැබෙන නිදහස්භාවය, ඔබට ලැබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුල ඔබ අපිව දැනුවත් කරන්න ඔබට මේ වැඩසටහන ගැන මොකද හිතෙන්නේ කියලා. එයයි අපිට ලැබෙන එකම ආසාව, අපට ලැබෙන එකම ප්‍රතිචාරය. දුෂාන් ඔබ කියපු කාරණාවට මම තව චූටි දෙයක් එකතු කරන්නද? අනිවාර්යයෙන්. අවසර නම් අවසරයි. ඔව්. අද දවසේ අපි පොය වැඩසටහන වෙසක් පොයට සමගාමීව සිදු කරන වැඩසටහනෙන් පසුව අපි ඊළඟට කරන වැඩසටහනේදී වැඩි හරියක්ම ස්පර්ශ කරන්න උත්සාහ කරන්නේ ආදරය ගැන තමයි. හැබැයි ඒකට සිංහල ගීතත්, හින්දි ගීතත්, ඉංග්‍රීසි ගීතත් ඇතුළත් කියන කාරණාව ඔන්න අපි අද දවසේ කියලා තියෙනවා. මොකද මම මෙහෙම කියන්නේ එතකොට ඔබේ ඇඟත් බේරිලා මගේ ඇඟත් බේරිලා. එහෙමනම් අද දවසේ අපේ ආදරයේ සොයන ගීතේ, ආදරය ගැන කියන ගීතේ, ආදරයට හෝඩුවාවක් හොයන ගීතයට අපි ප්‍රවිෂ්ඨ වෙන්න කාලය තෝතැන නිර්මාණය කරගමු නේද දුෂාන්? අනිවාර්යෙන්ම. එහෙමනම් අපි පටන් ගමු. මෙන්න මේ විදිහටම දුෂාන්. ඇත්ත ජීවිතේ අහිමි කියන දේවල් සාහිත්‍යයේදී ප්‍රතිනිර්මාණය කරනකොට අපි කියන්නේ අපිට ඒවා අහිමි වුණා කියලා. දැන් ආදරේ අහිමි වූ අවස්ථාවක සාහිත්‍යයේදී කොහෙවත් කියන්නේ නෑනේ මරපන් වෛර කරපන් කියලා. නමුත් ඇත්ත ජීවිතයේදී මේක වෙනස් ආකාරයක් ගන්නවා. මේ ළඟදී පුවත්පතක් බලනකොට ඒ පුවත්පතකදී තිබ්බා මේ කොවිඩ් ප්‍රසංගතයට ප්‍රථම මනාලිය මංගල ගමනේ යනකොට මේ පාර හරහා ලොකු කොටන් දාලා පාර හරස් කරලා තිබ්බා කියලා.
මේ කරුණු කාරණාව සම්බන්ධව සොයා බැලීමේදී මේ කරලා තියෙන්නේ මේ නෑනා විවාහ වෙලා එනකොට මස්සිනා තමයි මේ දේ කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ ගීතයක් ඇහුවා නම් ගීත සාහිත්‍යයේ තියෙන ප්‍රේමේ දුක දරා ගැනීමේ ගීත ඇහුවා නම් මං හිතන්නේ ඌට මේ වගේ දෙයක් සිදුවෙන්න ඉඩ කඩ තිබ්බා කියලා. මේ මෑත කාලේදී සිදුවීමක් වුණා පුත්තලම පැත්තේ පොඩි කේත වාචකයක්. එක තරුණියකට ආදරය කරනවා. මේ තරුණිය ලාබාල තරුණියා. මේ තරුණියගෙන් ආදරය ඉල්ලපු අවස්ථාවේදී මේ තරුණිය ආදරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ තරුණයා මේ තරුණියව ඝාතනය කරනවා. හැබැයි නඩු විභාගයේදී දුෂාන් මේ ප්‍රේමවන්තයාගේ අම්මා ඉඳන් කියන්නේ ඇය මේ ආදරයට පිටුපා පෑවේ නැත්තම් මේක මෙහෙම වෙන්නේ නෑ නේද කියලා බලන්න. මං ඉහත කියපු කාරණාව ස්වභාවික ලෝකයට ගෙනල්ලා අතහැරියට පස්සේ අපි සාහිත්‍යයේදී ප්‍රතිනිර්මාණය කරන දේ නෙමෙයි නේද ස්වභාවික ලෝකයේ තියෙන්නේ කියන කාරණාව. දැන් බලන්න අපි විභාගයක් කිට්ටු වෙනකොට එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙනකොට අපිට දිගින් දිගටම මොකක් හරි කරදර එන්න පටන් ගන්නකොට අපි දිගටම යනවා බෝධි පූජාවල් කරන්න. බෝධියෙන් පුළුවන් තරම් දේවල් ඉල්ලනවා. බෝගසට ගිහිල්ලා කතා කරන්න පුළුවන් නම් අනේ කතා කරලා කියනවා අරක දෙන්න මේක දෙන්න අරක දෙන්න මේක දෙන්න විපාක පාස් කරලා දෙන්න මේක අරන් දෙන්න අරක දෙන්න මේක දෙන්න කියලා ඔන්න කියනවා. අපි ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී සහ කුහකයෝ වෙනව නේද මේ හේතුවට. ඒ වගේම මිදි පොකුර කඩා ගන්නට නොහැකි වූ විට මිදි ඇඹුලයි කියන්නෝද වෙනවා නේද අපි. දිවෙන් දිව ගාලා ආදරය කරත් දුරස් වූ විට පලිගන්නෝ සහ පලිගසන්නෝ බවට පත් වෙනවා නේද. එවැනි සමාජයක මෙවැනි ගීතයක් හුදෙක්ම දුෂාන් සෙත් කවියක් බවට පත් වෙනවා. ඉතින් මේ සෙත් කවිය අද මේ වෙසක් පුන් පොහෝ දින සතියේදී මිනිස්සුන්ට වෙනස් විදියට දීම තමයි අපගේ වගකීම කියලායි මට හිතෙන්නේ. සමහර ගීත තියෙනවා ඒ ගීත අපිට මතක් වෙන්නේ එකම එක පද පේලියක් දී පමණයි. මුළු ගීතයම හැබැයි ජීවත් වෙන්නේ අතිශය සුන්දර පද පේලියකින්. උදාහරණයක් සසර සැරි සරණ තෙක් ඔබ මගේ කියන ගීතය ගත්තම මිනිස්සුන්ට ග්‍රහණය වෙන්නේ ඇත්තටම ඔය පද පේලියෙන්නේ. හැබැයි මේ ගීතය පටන් ගන්නේ නම් ඔබේ දෙතොල් පෙතිලිහි පිපුණු හසරැල් විල්ලේ කියන විදියට. නමුත් මිනිසුන්ට ඔය පද පෙළියට වඩා මිනිස්සු ග්‍රහණය කරගෙන තියෙන්නේ දුෂාන් සසර සැරිසරණ තෙක් ඔබ මගේ කියන දේ. ලෝකයේ බොහෝ පෙම්වතුන් මරණයෙන් මෙහා ලෝකයක නැත්තම් ලෞකික ලෝකයක තමයි ප්‍රේමය, ලිංගිකත්වය, ජීවිතය, සතුට මේ කියන හැම දෙයක්ම හොයන්නේ. බෞද්ධයන් වන අප මේ ලෝකෙන් එහා පරලෝකයක් නැත්නම් මරණයෙන් මතු ලෝකයක් ගැන හිතුවාට ලෝකේ අනෙක් ආගම් නැත්නම් ආගමක් නැති අය ඒ ගැන කිසිදු තැකීමක් කරන්නේ නැහැ. මේක බෞද්ධ ආකල්පයක් වගේම සිංහල ආකල්පයක් බවට පත් වෙනවා. දැන් සසර සැරිසරණ තෙක් ඔබ මගේ මේ සංසාර චක්‍රය සංසාරේ කවදා හම්බ වෙන්න ඕනි මේ අයුරින් අපි සංසාරේ මේ නිසා මේ සංසාරගත ප්‍රේම කතා අපිට හරියට තියෙනවා. සිද්ධාර්ථ යශෝදරා ප්‍රේම වෘත්තාන්තය ගත්තාමත් මේහා සමානම තමයි. දැන් මේ කියපු දේ ප්‍රත්‍යාවර්ත කරන්නකෝ. ලැබුණොත් අපිට හොඳයි. නොලැබුණොත් අපිට කියනවා අපි අයිමත් ඊළඟ සංසාරේ අපි හම්බවෙමු කියලා. මම ඕක අපහැදිලි නැවත ප්‍රතිනිර්මාණය කරලා දෙන්නම්. ආදරයකට අපි ප්‍රවිෂ්ඨ වෙලා ආදරයක උත්සාහයක යෙදෙනවා නම්
ඒ උත්සාහයේදී අපි ආදරේ දිනනකොට අපි කියනවා මේක අපේ වාසනාවට ලැබුණු දෙයක් කියලා. ආදරවන්තිය හෝ ආදරවන්තයා මේක ප්‍රතික්ෂේප කරාට පස්සේ ඔහු හෝ ඇය කියනවා අපි පෙර සංසාරේ හරි හම්බුවමු කියලා. දැන් මේ ගීතය දිහා ගත්තම මේකේ තියෙනවා මේ දුෂාන් විප්‍රයෝගය සහ සංප්‍රයෝගය කියන කාරණා දෙක. ඒ කියන්නේ ලැබීම සහ නොලැබීම. මේක ඇත්තටම මේ පොයටම ගැලපෙනවා කියන හැඟීම මත තමයි මම මේක තෝරගත්තේ මේ ආදර ගීතය. දැන් ඔය සසර සැරි සරණතෙක් කියලා කතකයා බොහෝම ආත්මාර්ථකාමී විදියට කිව්වාට ඔහු කියනවා මේ ආත්මෙම ඔහුට අයිති කරගන්න ඕනේ ඔහුට ඉවසන්න බැරි කාරණා 4ක් ගැන මේ ගීතය ඇතුලේ කියනවා. පළවෙනි කාරණාව තමයි මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා. හිරු නෙවි මොහොදු තෙර රාත්‍රියේ එළිමිලා අහස් ගඟ කැළඹිලා ඉතින් මට බලාගෙන ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා. දෙවෙනි කාරණාවට කියනවා මට බලා ඉන්න බෑ ඔබේ දෙතොල් පෙනෙනවා. නාගසක් දළු දඹා වසන්තයේ එළඹිලා මඩ පවන් රැලි නැගි සැලෙන විට කැළඹිලා ඉතින් මට බලාගෙන ඉන්න බැරි වෙනවා. තුන්වෙනි කාරණාවට කියනවා මට බලාගෙන ඉන්න බෑ පෙර ඇසුර දැනෙනවා. යුග ගණන් අපි ආවත් ඒ යුග ගණන් වල අපි පැටලිලා ආවත් ඔබ මගෙන් වෙන්ව ගිය මේ ලකුණු තියෙන මාවතේ අපි හැසිරෙනකොට මට බලාගෙන ඉන්න බෑ. මට බලාගෙන ඉන්න බෑ. අවසාන වශයෙන් කියනවා අහස්තල පොළොතල අපිට පොදු දෙයක් බවට පත් වුණා. හදවතින් අපිට එක් වෙන්න බැරි වෙලා තැන් දෙකක දෙදෙනෙකු ලෙස ජීවත් වුණා. මට බලාගෙන ඉන්න බෑ තිහා මගේ සියලුම දෙවෙනවා. ඒ නිසා අපි කියනවා සසර සැරි සරණතෙක් ඔබ මගේ කියලා. සාහිත්‍යකරුවා කියන්නේ මදුෂාන් ඇත්තටම තීන්දුව දෙන නළුවාරෙක් එහෙම නෙමෙයි. අපි බලාගෙන ඉන්න ඕනේ ඉවසීමේ යම්කිසි දෙයක් උකහා ගන්න ඉවසීමකින් යුතුව. ඒ නිසා අපි දැනගන්න ඕනේ මිනිස්සු හැටියට ඉවසීම පුරුදු කරගන්න. මෙන්න වෙසක් දිනේ ආදරණීය ගීතයෙන් දෙන ආදරණීය පණිවිඩය. ඒ ආදරණීය පණිවිඩයත් එක්ක චූටි දෙයක් එකතු කරන්නම්. දැන් ඇත්තටම ආදරය කියලා කියන්නේ අපි අතහැරීමනේ. මම මේ කෙටියෙන් කියන්නම්. සාමාන්‍යයෙන් මේක සත්‍ය සිදුවීමක්. අපේ අතිපූජ්‍ය රාජගිරියේ ආර්යක් වෙන ස්වාමින් වහන්සේට සිදුණු සිදුවීමක් උන්වහන්සේ පැහැදිලි කරන එක තැනකදී කමිල මහත්තයෝ මේ උන්වහන්සේ දවසක් කතරගම යනවා. කතරගම යන අතරතුරේ බස් එකකට ගොඩ වෙනවා කතරගමට වඩින්න ඕන නිසා. ඉතින් බස් එකේ නැගලා මේ කතරගමට යන අතරතුරේදී රත්මලාන හරියේදී බස් එකේට යම්කිසි පුද්ගලෙක් නැගපු නිසා සීට් එක හාමුදුරන් වහන්සේ නැගිටලා අසුන ඒ පුද්ගලයාට ලබා දෙලා උන්වහන්සේ හිටගෙන යනවා ටික දුරක්. ඔය විදිහට කතරගමට යන අතරතුරේදී උන්වහන්සේ 5 පාරකට වැඩිය මේ සීට් එක නගින පුද්ගලයන්ට ලබා දෙනවා. හරිද? මේ බස් එකේ කතරගමටම යන පුද්ගලයෝ මේ උන්වහන්සේ දිහා බලුවලු නිකන් පිස්සෙක් දිහා බලන විදිහට නිකන් මානසික ප්‍රශ්නයක් තියෙන පුද්ගලෙක් දිහා බලන විදිහට බැලුවා. මේ උන්වහන්සේ කියනවා ඒ කවුරුත් දන්නේ නැහැ. මේ එයා දිහා බලපු බැල්ම පිස්සෙක් විදිහට මම දිහා බැලුවට මම කරේ අතහැරීමක්. මගේ සතුට මම වෙන කෙනෙක් වෙනුවෙන් අතහැරියා. ඒක තමයි අතහරිනවා කියලා කියන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ උන්වහන්සේට ලැබුණු ආසනේ උන්වහන්සේ තව කෙනෙක්ට පිරිනමනවා. මේ ඒක තමයි අතහරිනවා කියලා කියන්නේ. දැන් සුපපහසුව යන්න පුළුවන් තියෙන ගමනට තව කෙනෙක්ට පූජා කරනවා. ඉතින් ආදරෙත් ඒ වගේ තමයි. Taman කොපමණ ආදරේ වුණත් අපි සාමාන්‍යයෙන් කියනවනේ අපි අතරට එන කුරුල්ලෙක්වත් පූස්පැටියෙක්වත් අපිත් එක්ක වාසය කරන්න කැමති නැත්නම් නොහුන්ට නිදහසේ පියාඹල යන්න තමයි ඉඩ දෙන්නේ. ඒක තමයි ආදරේ කියලා කියන්නේ. ඒ තමයි අපි තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ ඔබතුමාර මීට කලින් පැහැදිලි කරේත් ඔය වෙනම දෙයක් අපි ගීතයට යමු. ඉතින් මේ බොහොම අපූර්ව කටහඬක් ලංකාවේ ගීතමය කලාව තුල වික්ටර් රත්නායකයන් බොහොම අපූර්වට හඬ මුසු කරන්නේ. අපි හමු. දෙතුල් පෙතිලිහි පිපුණු හසරැල් විලේ
හදදිය ගලායයි රැලි ලමින් සැලි සැලි මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ සසර සැරි සරණතෙක් ඔබ මගේ ඉරුනිවි මුහුදු තෙර රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා සසර සැරි සරණතෙක් ඔබ මගේ නාගසක් ගලු දමා වසන්තය එළඹිලා මඳ පවන් රැල් වැඩි සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ දෙතොල් ඔබේ පෙනෙනවා සසර සැරි සරණතෙක් ඔබ මගේ යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා සසර සැරි සරණතෙක් ඔබ මගේ අහස් තල පොළොව තල ඔබට මට පොදු වෙලා හදවතින් එක් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියෝ ළඟම පැවෙනවා සසර සැරි සරණතෙක් ඔබ මගේ දෙමුද අපි හුස්මකට වටිනාකමක් නොසන්සුන් සිත් ගීත විවරණයෙන් සමාධිගත කරන්නට එන්න හීන ඇයිඳිමු එන්න එක්ව ඇවිදින්නට අපි අද වැඩසටහන හරිම රසවත් මොකද හරිම අර්ථවත් අද මේ වෙසක් පොය නිමිත්තෙන් තමයි අපි වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඒ තේමා පාඩේ කරගෙන. ඉතින් වෙසක් සතිය ඇත්තටම මේ වැඩසටහන තුළ ගීතමය අයුරු කීපයක් අපි ඉදිරිපත් කරා. නමුත් ඔබට තේරෙනවද මේ වැඩසටහන ටිකක් වෙනස් ආකාරයකට අද ඔබට ඉදිරිපත් කරනවා කියන දේ. ඉතින් ඒ නිසා අපි තවදුරටත් කතා බහ කරන්නට අටුවා ටික කියන්නට හැමතිස්සෙම අවශ්‍ය නැහැ. අපි ඊළඟ ගීතයට යන්නට කලින් මෙන්න මෙහෙම දෙයක් කියනවා. සාමාන්‍යයෙන් අපි ලංකාවේ තියෙන පැරණිම වෘත්තිය මොකක්ද කියලා අහුවොත් ඕනම කෙනෙක් දන්නවා. මම හිතන්නේ ලංකාවේ තියෙන පැරණිම වෘත්තිය මොකක්ද කියන එක. ඉතින් ඒ නිසා අපි මේ පැරණිම වෘත්තිය ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි පැරණිම වෘත්තියට ඉදිරිපත් වෙන්නේ කාන්තාවක්, ගැහණියක්. ඉතින් අපි සමහර දේවල් ජීවිතේ තේරුම් ගන්න විදිය සහ තේරුම් ගත්ත විදිය වැරදි කියලාත් හිතේවි මේ කතාවෙන් පස්සේ ඔබ. ඒ කතාවට මූලාරම්භයක් ගන්නට තමයි යලිත කතාවක් සූදානම් වෙන්නේ. ඒ ආදරණීය හිතට ආරාධනා කරනවා කමිල පෙරේරා මහත්මයාට. ස්තුතියි දුෂාන්. ඔන්න දැන් අපි දෙන්න තරහ වෙන්න යන පොටක් මේ. කැමතිද දන්නේ නැහැ. ඇත්තටම දුෂාන් ඔබ කැනඩාවේ සිට මේ පටිගත කරා. මම ලංකාවේ සිට මේක පටිගත කරත් මම ඇත්තටම මේ අත්දැකීම සජීව විඳගන්න කැමති. ඔබ මගේ ඉදිරියෙන්ම මේ මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔබ සූදානම් නම්. නමුත් මොකද්දෝ මන්දා අවාසනාවකට ඔබ මගේ ඉදිරියේ නැහැ. මොකද හේතුව තමයි මම මේ අහන ප්‍රශ්නෙට ඔබ උත්තර දෙන්න කලින් ඔබේ ඔය තියෙන ලස්සන මූණ විකෘති වෙනවා මම දකින්න හරි කැමති හින්දා.
ඔන්න දැන් ඔබ සූදානම් විය යුතුයි. අනිවාර්යෙන් මම සූදානම්. හැබැයි ඔය සූදානම් කියලා කිව්වට මම මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ මම දන්නවා ඔබ අනිවාර්යෙන් මාත් එක්ක සමනාප වෙනවා කියන කාරණාව. හැබැයි කෙටි කාලින. ඔන්න ඔබ සූදානම් විය යුතුයි දැන්. මම සූදානම්. ඔන්න දැන් මම අහනවා. හරි. ඔව්. දුෂාන් ඔබ විවාහකෙක්. මං හරිද? ඔව් ඔබ හරි. දැන් ඔබට වැඩසටහන තුළ මම විවාහකෙක් නෙවෙයි කියලා කිව්වොත් මම මේ වැඩසටහනෙන් පස්සේ ගෙදර ගිහලා අමාරුයි. දුෂාන් මේ හීන හිඳුම වැඩසටහනේ තියෙන සජීවීකම මේක තමයි. අපි ඇත්ත සැටියෙන් මිනිසුන්ට එළියට දෙනවා. ඔව්. ඔබත් හරි විනිවිදයි මමත් හරි විනිවිදයි. අපි දෙදෙනාම දෙපැත්තක ඉඳලා මේ විනිවිදභාවයේ ලෝකවාසීන්ට මේ නිර්මාණය කරගනිමින් ඉන්නේ. ඔන්න දැන් මම ප්‍රශ්නේ අහන්න යන්නේ. දැන් ඔබතුමාට මම ලබන සතියේ වැඩසටහනට එන්න අවශ්‍ය නැහැ වගේ නම් මම කියන්න මම විවාහ වෙලා නැහැ වගේ දෙයක් කියන්න පුළුවන් ඉතින්. මොකද මම විවාහ වෙලා නැහැ මොනවත්. ඔව් දුෂාන් එහෙම මොනවත් හරි ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි පොරොන්දුවක් වුණා අපේ ප්‍රේක්ෂකයන්ට. මොකද හේතුව? අපි ලබන පාර සම්පූර්ණයෙන්ම වැඩසටහන නිර්මාණය වෙන්නේ ආදරය සම්බන්ධයෙන් කියලා. ඒක තමයි. හැබැයි මම චූටි හොඩුවාවකුත් දෙන්න. ඔව්. හැබැයි මට අවසර දෙන්න ඕනේ. මම පොඩි චණ්ඩිකමකුත් කරලා තමයි ලැබෙන පාර වැඩසටහන ආරම්භ කරන්න කියන නේද? අනිවාර්යයෙන්ම. අපි බලමු මේ වෙනස මොකක්ද කියන කුතුහලයේ විදිහටම තියමු ඒ කට්ටියට. ඔව්. දුෂාන් ඔන්න දැන් ඔබගේ බිරිඳත් එක්ක ඉන්නකොට මම ඔබගෙන් අහනවා දුෂාන් මේ ඔබේ බිරිඳද කියලා. එතකොට ඔබ දෙන උත්තරය මොකද්ද දුෂාන්? ඔව් මේ මගේ බිරිඳ. ඔව්. මම ඔබගෙන් කනට කරලා අහනවා දුෂාන් ඔබේ බිරිඳ බඩුවක්ද කියලා. ආන්න ප්‍රශ්නේ. දැන් මේක බලන් අහන් ඉන්න කට්ටියටත් ඔන්න ඔය ප්‍රශ්නේ එකපාරටම මොකක්ද ඒ කිව්වේ කියලා නේද? ඇත්තටම දැන් ළඟ හිටියනම් දුෂාන් මගෙන් අහනෝනේ මේ අපි අර කියන්නේ සුද්ධ සිංහලෙන් හොඳ වෙන දේක් අහගන්න පුළුවන් කියලා. අනිවාර්යෙන්ම. දුෂාන් මේ ලෝකයේ භාෂාව කාලෙන් කාලයට කාලීනව යාවත් කාලීන වෙනවා. ඇත්තටම මම ඔබේ බිරිඳට බඩුවක් කිව්වොත් ඔබ දුක් විය යුතුද සතුටු විය යුතුද? ඔය ගීතේ තේරුම මම දන්න නිසා සහ මම විශ්වවිද්‍යාලයේදී මාපා තිලකරත්න ගුරු පියාණන් ඇත්තටම මේ අපේ කතිකාචාර්ය මාපා තිලකරත්න මහත්තයා ඔය ගීතය ගැන පොඩි විශ්ලේෂණයක් කරා. ඉතින් ඒ නිසා මම ඕක ගැන චූටි අවබෝධයක් තියෙන නිසා මම කැමතියි. දුෂාන් අමතක කරන්න එපා. ඔබගේ විශ්වවිද්‍යාලයත් මගේ විශ්වවිද්‍යාලයත් එකම විශ්වවිද්‍යාලයක නේද? ඒ නිසාම තමයි අපි දෙන්නම එකම බෝට්ටුවේ මේ ඉස්සරහට යන්නේ මං හිතන්නේ. දුෂාන් ඇත්තටම පූර්ව ඉතිහාසය ගත්තමත් පශ්චිම ඉතිහාසය ගත්තමත් ලංකාව ඇතුළත නම් ලංකා ඉතිහාසය අධ්‍යයනය කරනකොට ඇත්තටම ඒ කාලේ බඩුව කියලා කියන්නේ කාන්තාවකට බඩුවක් කියලා කියන්නේ අංගම් ශේෂ්ත්‍රය, ඉංගම් ශේෂ්ත්‍රය, හෙළ කලාවේ, ජ්‍යොතිෂයෙන් මේ හැම කියනම කලාවලින් කෙල්ල පැමිණි කාන්තාව කියන එකට තමයි බඩුව කියලා කියන අනුවර්ත නාමය ලැබෙන්නේ. උදාහරණයක් අපේ රටේ සුගලා දේවිය ගත්තම ඇයත් බඩුවක්. බලන්නකෝ භාෂාව මොන තරම් දුරට විකෘති වෙලාද කියලා. මං හිතන්නේ අපි හොඳ තෝතැන්නක් නිර්මාණය කරගත්තේ නේ. අනිවාර්යයෙන්ම දැන් මේ ගීතය ගැන සහ මේ අපි ওই වචනය ගැන ඇත්තටම ගත්තොත් සමහර වෙලාවට අපි සමාජයේ පීරල බලද්දි කමල මහත්තයා මේ ඇත්තටම මේලා ජයලාරෝහණ මහත්තයා මතක් කරන්නට ඕන. එතුමා හිටියනම් තවත් පූර්වාදර්ශයක් කීපයක් අපි දෙන්නට එකතු කරයි මෙතනට. මොකද හේතුව ඔය වචනේ පාවිච්චි කරා කියලා සමහර තැනකදී ලොකු ප්‍රශ්න වෙලා මේ උසාවි ගානට පවා යන්නට සිද්ධ වුණු ප්‍රශ්න තියෙනවා අපේ ලංකාවේ ඇතුලේ. ඔය වචනේ තමන්ගේ බිරිඳට නැගණියට අම්මට කිව්වා කියන වචනේත් එක්ක. නමුත් මේ වචනයක් අපි සාමාන්‍යයෙන් කියනවා මේ වචනයකට පුළුවන් අර්ථයකට පුළුවන් කෙනෙක්ව නොමර මරන්න පුළුවන්. අපි ඒක දන්නවා. හැබැයි මේ වචනේ තේරුම හරියට දැනගෙන අපි ක්‍රියා කරා නම් අවබෝධයෙන් යුතුව ක්‍රියා කරා නම් මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔය වචනේ නිර්මාණය වෙලා තියෙන විදිහ සහ ඒකේ අර්ථවත්භාවය ඔබතුමා දැන් පැහැදිලි කරා. අහන් ඉන්න පිරිස මෙතෙක් මේ වැඩසටහන අහනකම්ම හිතන් ඉන්න ඇත්ත වෙනස් අර්ථයක්. අනිවාර්යයෙන්ම සමහර වෙලාවට මටත් බනින්න නැති නේද හිතෙන්නේ. දුෂාන් මහත්තයාගේ බිරිඳට මම බඩුවක ඕකේ. ඇත්තටම දුෂාන් ඔබට දැන් හිතෙනවා ඇති
මේ මිනිහා කිව්ව කතාව ඇත්ත නේද කියලා. මම නම් දන්නේ නැහැ ඔබගේ බිරිඳ ඒ තරම් කෙල පැමිණිලාද කියන කාරණාව. අපි ඇයි මේ සතුට කියන දේ අපි වර්ධනය කරගන්න යුතුයි. අර අපි කියන වගේ චුතිසිතය සඳහා අපි සූදානම් වෙනවා නම් සතුට කියන දේ තමයි අතරම අපි අරමුණු කරගන්නත් ඕනේ, මූලික කරගන්නත් ඕනේ. අවසරයි මට ගීතයට ප්‍රවිෂ්ඨ වෙන්න. අනිවාර්යයෙන්. දුෂාන් පව් නොකරන ඇති කෙනෙක් ඉන්නවා නම් පළමු ගොල ගසන්න කියලා මරිය මග්දලෙනා කියන අභිසරුලියට ජේසුස් වහන්සේ ක්‍රිස්තු චරිතයේදී පවසලා තියෙනවා. ලැම පමණක් ලොවට පෙනෙන, ලය නොපෙනෙන, කුහුඹෙකුටත් වැරදක් කරලා නැති වුණාට වැරදිකාර වුණු ඇය ගැන මේ ලෝකේ බොහෝ විද්වතුන් විවිධාකාර මත පළ කරලා තියෙනවා. දැන් ඔබ කියනවා වගේ, ඔබ කිව්වා වගේ ඇත්තටම මේක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ගත්තාමත් පළමු රැකියාව සහ ඉතිහාසගත රැකියාවක් වකට පත් වෙනවා. ඉතින් මේ ගීතය මේ ගීතය ඇත්තටම ලියන්නේ අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්නය. ඔහුගේ අත්දැකීම් අත්විඳීම් කැටි කරලා තමයි මේ ගීතය ලියන්න ඔහුට අනුභූතිය ප්‍රස්තුතය එහෙමනම් මේ නිමිත්ත ඔහුට ළඟා කරන්න. මේ ගීතය කියනවා වගේ මේ ගීතයට ප්‍රස්තුතය නිර්මාණය වෙන්නේ ඔහු නුවර ජීවත් වෙන කාලයේදී දළදා මාලිගාවට ගිහින් එන අභිසරුලියක් දැක්කාම ඔහුගේ පරිකල්පන ලෝකයට එන්නේ එදා බුදුන් දවසේ නිවන් දකින්න කියලා හිතාගෙන පාර අහගෙන දෙව්රම් වෙහෙරට යන පටාචාරාව එහෙම නැත්නම් තිස්සා ගෝතමිය මේ දෙදෙනාම අපි දැනගන්න ඕනේ පිරිමින්ගේ පාප කඳට වන්දි ගෙව්ව කාන්තාවන් දෙදෙනෙක් කියන කාරණාව. මම අහලා තියෙන විදිහට මේ ගීතයේ එක පද පේලියක් ලියන්න මොහුට වසරක් පමණ ගත වුණා කියලායි මම අහලා තියෙන්නේ. මේක කියන්න ඕනේ කාන්තාවකගේ ඒ කියන්නේ මේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔහුට අවශ්‍ය වෙන්නේ ඇත්තටම කාන්තාවගේ läම මතු පිටින් දකිනවා ඒත් ඇගේ හදවත දකින්නේ නෑ නේද කියන කාරණාව තමයි. මේකට තමයි කියන්නේ අපි ලියලා හොඳම දේ නිෂ්පාදනය කරලා එළියට දාන්න ඕනේ කියන දේ. සාහිත්‍ය නම් මේකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. සාහිත්‍යකරුවෙක් ළඟ තියෙන්න ඕනේ ප්‍රධාන ලක්ෂණ 3ක් තියෙන්න ඕනේ දුෂාන්. ඒකක් තමයි ප්‍රතිභාව. ප්‍රතිභා පූර්ණ වස්තු නිර්මාණ සමාප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට තමයි. අනිත් එක තමයි ව්‍යුප්පන්න දැනුම. ලෝකේ තියෙන විවිධ භාෂාවල් එක්රැස් කරගෙන විවිධ දේවල් නිර්මාණය කරලා ඒ භාෂාවන් උකහාගෙන අලුත් දේවල් නිර්මාණය කිරීමේ හැකියාව. එහෙම දෙයක් තමයි අපි ලබන පාර අපේ හීන ඇහිඳිමු වැඩසටහනට කරන්න උත්සාහ කරන්නේ. මොකද අපි සිංහල සින්දු, ඉංග්‍රීසි සින්දු, හින්දි සින්දු මේ හැම දෙයක්ම ගන්නවා ආදරය සම්බන්ධව කතා කරන්න. අන්තිම කාරණාව තමයි සතත අභ්‍යාසය. ලියලා හොඳම දේ නිර්මාණය කරලා එළියට දාන්න. ඉතිහාසයේ බොහෝ රචකයෝ, බොහෝ කවියෝ, බොහෝ භික්ෂුන් වහන්සේලා කාන්තාව වර්ණනා කරන්නේ ඔවුන්ගේ මතු පිටින් පමණයි. දැන් උදාහරණයක් ගන්නකො. සිසිවන උවන ඉඟ සුඟ ගත හැකිමිකින. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ සල්ලින් සන්දේශය ලියනවා. මේ ලියන්නේ ඇයගේ බාහිර පෙනුම අධ්‍යයනය කරලා. ඉතින් සමහර පිරිවි ඉන්නවා කාන්තාවන්ට නිර්වස්ත්‍ර වෙන්න කියලා. ඒ නිර්වස්ත්‍රයේ හිතර දරා ගන්න බැරුව කියනවා නෑ ඔබ නිර්වස්ත්‍ර වෙන්න එපා. මට ඔබේ ආදරේ පමණක්ම ලබා දෙන්න කියලා. බලන්න මොන තරම් ලස්සනද කියලා ආදරේ. ඒ නිසා අපි මේ ගීතය ඇතුලෙන් අද මේ වෙසක් පොහෝ දවසේ අපි අලුත් පණිවිඩයක් දෙමු දුෂාන්. මා සමග එකඟ වෙනවා නම් ඔබ කාන්තාවකගේ මතු පිටින් ඇයගේ läම ආශාවෙන් බලන පිරිමි. ඇත්තටම ඇයගේ ආදරය, ඇයගේ ආධ්‍යාත්මය දිහා දැන්වත් හරි කෝණයකින්, හරි ඇසකින් නිර්ණය කරලා, නිගමනය කරලා බැලුවොතින් ඇය මොනතරම් අහිංසක කාන්තාවක් බවට පත් වෙනවද? කරුණා කරලා හිතන්න. මේ තමයි වෙනස් වෙන්න ඕන කාලය. මේකට තමයි අපි දෙන්නම මේ උත්සාහ කරන්නේ.
මිනිස්සුන්ට අලුත් වෙනස් දෙයක් නිර්මාණය කරලා දෙනවා. හොඳයි අපි මේ වෙනස ලබා දෙන්නට සූදානම්. ඊළඟට තවක් කියනවා හැම කාන්තාවක්ම මේ ලෝකයේ උතුම්. කාන්තාවක් තමයි මේ ලෝකෙ බිහි කරන්නේ. කාන්තාවක් තමයි මේ ලෝකෙ නිර්මාණය කරන්නේ. ඒ මන්ද ඔබේ මවත් ඔබ බිහි කරපු නිසා තමයි අද මේ ලෝකෙ ඔබ ඉන්නේ. මේ කතා කරන මමත් කමිල මහත්මයාත් එක් කාන්තාවක් මේ ලෝකයට අපිව දායාද කරපු නිසා, ඔබද දායාද කරපු නිසා, අපි හැමෝම දායාද කරපු නිසා තමයි මේ ලොව අපි ඉන්නේ. ඉතින් ඒ නිසා හැම කාන්තාවකටම උපහාරයක් වේවා මෙම ගීතය. හැම කාන්තාවක්ම බොහොම උතුම්ග ගුණයෙන් යුතුව අපි රැක බලා ගත යුතුයි. හැම කාන්තාවක් දිහාම තමන් ගෞරවයෙන් යුතුව බලන්නට. මොකද ලිංගික ආශාව කියලා කියන්නේ වෙනස්ම දෙයක්. ලිංගිකත්වය, ආදරය, ජීවිතය කියලා කියන්නේ තුනක් නෙවෙයි එකක්. එය එකක් ලෙසින් දකින්න, වෙනස් විදිහකට දකින්න. මෙතෙක් දවසක් ඔබ හිතන් හිටපු දේ වැරදි කියන එක තේරුම් ගියා නම් මේ ගීතය තුලින් ඔබව දකින්න උත්සාහ කරන්න. එයයි අපි ඉල්ලන්නේ. අපි ගීතයට යොමු වෙන්නට හදන්නේ. හැම කාන්තාවකටම මේ ගීතය පහරක් වේවා. එන්න. දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ දෙනු දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නැයෙක් නෑ කම නොකියන වීදි සරණ ලඳුනේ තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පිය මංවල ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාවුතනියකි පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ දෙමුද අපි හුස්මකට වටිනාකමක් නොසන්සුන් සිත් ගීත විවරණයෙන් සමාධිගත කරන්නට එන්න හීන ඇයිඳිමු එන්න එක්ව ඇවිදින්නට හොඳයි දැන් මේ අපි අද අහගෙන ඉන්න වැඩසටහන ගැන අවබෝධයක් ගන්න ඕනේ හීන හැඳින්ෙන්න. අද මේ වෙසක් පෝය නිමිත්තෙන් වෙසක් සතිය නිමිත්තෙන් අපි වැඩසටහන ටිකක් වෙනස් විදිහට ඔබට වෙනස් ගීත ගොන්නක් එක තමයි හම්බ වුනේ. අද දවසේ හම්බ වෙන අවසන් ගීතය අවසන් හීනේ දකින්න එන්න. ඒ අවසන් හීනේ අහුලන්න හැදින්න අපි එහෙම කියනවා. මේ සාමාන්‍යයෙන් අපි ජාතියක් විදිහට ගත්තාම මම ආඩම්බරණීයයි. වසර 2500කට එහා ගැන ලියවෙච්ච ලිඛිත සාක්ෂි ඇති
ජාතියක් අපි. එහෙම කියනවා මම බය නැතුව. 2500කට එහා ගිය වසර ලිඛිත සාක්ෂි ඇති, දැස් පිට බලන්නට සාක්ෂි ඇති ආඩම්බරණීය ජාතියක්, ජාතිය ගැන ආලයක් නැති ජාතියක් එක්ක ජීවත් වීම ගැන පුංචි දුකක් තියෙනවා. ඉතින් මොකද හේතුව? අපි එක එක්කෙනාට චෝදනා කරනවට වඩා අපි අපේ ජාතිය ගැන අභිමානයක් ඇතුව කතා කරනවා නම් වඩා සුදුසුයි. හැබැයි මේ එහෙම කියන්නේ අපි මම මේ කිසිම ජාතියක් කොන් කරනවත් විවේචනය කරනවත් නෙමෙයි. නමුත් අපි අපිට හිතන්නට පුළුවන් දෙයක් තියෙයි මේ ගීතය තුළ. මම මේ කමිල මහත්මයාගේ මේ ප්‍රශ්නේ අහන්න කලින් මම මේ දේ ඔබට කියන්නට ඕන. මොකද සාමාන්‍යයෙන් අපිට තියෙන දේවල්, අපිට වපසරිය තුළ තියෙන දේවල්, අපේ ළඟ තියෙන දේවල් එක්ක අපි සෑහීමකට පත් වෙන ජාතියක්ද? අපි ඇත්තටම අපි ගාව තියෙන දේවල් එක්ක අපි සෑහීමකට පත් වුණාද? අපි එහෙම සෑහීමකට පත් වෙන්න උත්සාහ කළාද? පොඩ්ඩක් හිතන්න ඕන දේවල් තියෙන ඔබ තුලම. කමිල මහත්මයාට කියන දෙයක් ඇති මේ මම අහපු ප්‍රශ්නයත් එක්ක සහ මේ ගීතයත් එක්ක. අපි කතාව පටන් ගමු. ඉස්සෙල්ලා ඔබ නම් කිව්වා මම ඔබව අමාරුයි දානවා කියලා. ඔන්න දැන් දුෂාන් ඔබ මාව අමාරුයි දාන්න පටන් ගත්තා. ඔයා දන්නවාද කතාවක් පොල් හොඳට මිරිකන්න පුළුවන් නම් තමයි හොඳටම කිරි එන්නේ කියලා. ඉතින් අර අපි සාමාන්‍ය අර අඳුරුම්කමට කියන්නේ උඹට මාව හොඳට මිරිකන්න පුළුවන් නම් තමයි හොඳටම කිරි ගන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒ වගේ තමයි තුෂාන් කීම ඇහිදිමු වැඩසටහනේදී අපි බොහෝ විට ඔළුවට දැනෙන හදවතට කතා කරන ගීත බොහෝ විට තෝරා ගන්නවා. ඉතින් අද දවසේ ඒ කියන්නේ 2021 වර්ෂයේ වෙසක් පොයට සමගාමීව විකාශනය වෙන අද දින වැඩසටහන හමාර කරන්න, එහෙම නැත්නම් අවසන් කරන්නට මට හිතුණා මේ වගේ අදහසක් එක්ක වැඩසටහන අවසන් කරපු නේද කියලා. විශාරද නන්දා මාලිනී විසින් ගායනා කරන මෙම ගීතයත් ඔළුවට වගේම හදවතට ගොඩාක් කතා කරන ගීතයක් බවට පත් වෙනවා දුෂාන්. දුෂාන් මම මේ අහන ප්‍රශ්න වලට ඔන්න උත්තර දෙන්න ඕනේ. මට කියන්න පිරිමි ළමයි විතරක් ඉන්න අම්මලා තාත්තලා හරියට දුක් වෙනවා කවුරු නැහැ කියලාද? දුවල නැහැ කියලා මං හිතන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ කටකාර පුතයි හැඩකාර දුවයි මවන්න කියලානේ නේද? ගෙදර දුවෙක් නැහැ කියලා තමයි. හැබැයි දුවල විතරක් ඉන්න අය ඇත්තටම නොකියුවට මටත් කියලා තියෙනවා කොච්චර වුණත් කවුරු හිටියනම් හොඳයි කියලාද දුෂාන්? දුවෙක් හිටියනම් හොඳයි කියලා ඇති මං හිතන්නේ. පුතෙක් හිටියනම් හොඳයි කියලා. ඔන්න ඔබට වැරදුනා. මොකද දුවෙක් ඉන්න අම්මලා තාත්තලා දුක් වෙනවා පුතෙක් හිටියනම් හොඳයි කියලා. පුතෙක් ඉන්න අම්මයි තාත්තයි දුක් වෙනවා දුවෙක් හිටියනම් හොඳයි කියලා. විශ්වාස කරන්න. මමත් ඇත්තටම දුක් වෙනවා අනේ මට දුවෙක් නෑ නේද කියලා. අපි ඒ සම්බන්ධව අපි චූටි ඕඩුවාවක් තියමු. කවදා හරි දවසක ඔබත් මාව උද්දීපනය කරා නම් මේ සම්බන්ධවත් ලස්සන ගීතයක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ දැන් මෙහෙම ප්‍රශ්නයක් අහුවට කමක් නැද්ද මම? ඔව් දැන් සාමාන්‍යයෙන් මේ ඔබ තාත්තා කෙනෙක්නේ. ඔබට ලස්සන පුතෙක් ඉන්නවා. මම පෞද්ගලිකව දන්නවා. දැන් ඔබේ අනාගතයේ ඔබ තාම තරුණ වී ඉන්නේ. අපි දන්නේ අනාගතයේ ඔබට දියණියක් එන්න පුළුවන් ජීවිතේ ඉදිරියේ. හැබැයි මේ සාමාන්‍යයෙන් තාත්තලා ආදරය කරන්නේ දුවලට කියලා මතයක් තියෙනවා. අම්මලා ආදරය කරන්නේ පුතාලට. ඒක මේ විද්‍යාත්මකව පැත්තෙන් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. උපකරපු කරුණු කාරණා තියෙනවා. අපි ඕනලාක ආදරය කරන විරුද්ධ ලිංගික එකටනේ. ඉතින් අර ඒක මව්සෙනෙහස පියසෙනෙහස තුලත් ඒ දේ ඒ විදිහටම කැටි වෙලා තියෙනවා. අපි ආදරය කරන වැඩිපුරම දුවලට, පිරිමි තාත්තලා. වැඩිපුරම ආදරය කරන්නේ අම්මලා, පිරිමි පුතාලට. ඉතින් අර එහෙම දෙයක්ත් තියෙනවා. ඔබ මෙහෙම ඇහුවොත් ඔබට එහෙම choice එකක් එහෙම තියෙනවද? එහෙම විශේෂත්වයක් තියෙනවද ඔබේ ජීවිතය තුල? ඔන්න දැන් අපි දෙන්න තරහ වෙනවා. මොකද හේතුව දුෂාන් මේක මම පූර්ව විග්‍රහයක් නැතුව ඉතාමත් දිගු විග්‍රහයක් එක්ක ලස්සන ගීතයක් මම ඔබට විචාරය කරන්න, අපේ හීන හිතෙන ජනතාවට විචාරය කරන්න අද දවසේ පොරොන්දු වෙනවා. මතක තියාගන්න පොරොන්දුවක් කියන්නේ බැඳීමක් කියන කාරණාව. බොන්ඩ් එකක්. බොන්ඩ් එකක්.
එහෙමනම් ඔන්න මම ඒ පොරොන්දුව අද ඔබට පොරොන්දු වෙන්නම්. ඒක ඉෂ්ට කරනවා කියලා ඉදිරි වැඩසටහනකදී. මම මතක් දැන් කරනවා. මගෙන් අහන්න එපා ගීතය මොකද්ද කමිල මහත්මයා කියලා. අපි යමු ගීතයට දුෂාන්. ඔන්න දැන් අපි කිව්වා ගෑනු දරුවෙක් ඉන්න කට්ටිය දුක් වෙනවා, පිරිමි දරුවෙක් ඉන්නවා ඕනේ කියලා. පිරිමි දරුවෙක් ඉන්න කට්ටිය දුක් වෙනවා, ගෑනු දරුවෙක් ඕනේ කියලා. දැන් තනි චූටි කාමරයක් තියෙන අය සමහර වෙලාවට කියනවා අනේ තව චුට්ටක් ඉඩපාඩු තියෙන කාමර දෙකක් අපිට තිබ්බා නම් හොඳයි කියලා. දුෂාන් එතකොට මට කියන්නකෝ තට්ටු නිවාසවල ඉන්න අය මොකද කියන්නේ? ඒගොල්ලන් කියනවා අනේ අපේ දරුවෝ හිර වෙලානේ ඉන්නේ. දරුවන්ට සෙල්ලම් කරන්න පොඩි මිදුලක් එහෙම තිබ්බා නම් හොඳයි කියලා. මොකද ඔය අත්දැකීම් මට තියෙනවා. මොකද මම රත්මලාන ප්‍රදේශයේ සොයිසාපුර තට්ටු නිවාසයක ජීවත් වෙන මගේ පුංචි කාලයේ, මගේ තරුණ කාලයේ හැමදේම ගත කරේ ওই තට්ටු නිවාසයේ නිසා. ඒ අත්දැකීම් වල හොඳට තියෙනවා. දැන් දුෂාන් අපි මේ කිව්ව ටික අනිත් පැත්තට ගමුද බලන්න. දැන් දුවෙක් ඉන්න අම්මලා තාත්තලා කියනවා නේද පුතෙක් හිටියනම් හොඳයි කියලා. දැන් නොහිතන පැත්ත කියන්නකෝ. දුවෙක්වත් පුතෙක්වත් දෙන්නෙක්ම නැති අම්මලා තාත්තලා ඒ දුක අපිට හිතන්නත් බැරි තරම් නේද? එතකොට චූටි කාමරයක් තියෙන අය කියනවා නේද තව කාමර දෙකක් හෝ තුනක් තිබ්බා නම් හොඳයි කියලා. දැන් දුෂාන් එහෙනම් ඉතුරු කෑල්ල කියන්නකෝ බලන්න. එහෙමත් කාමරයක් නැති කෙනෙක් මොනවා හිතනවා ඇතිද? තට්ටු නිවාසවල ඉන්න කෙනෙක් හිතනවානේ අනේ මිදුලක් තිබ්බා නම් හොඳයි කියලා. මිදුල පොඩ්ඩක් නෙමෙයි දුෂාන්. ගහක් යට නිදියන කෙනෙක් ගැන දැන් කොමක් කියන්නද අපි? වේල් දෙකක් කාපු කෙනෙක් හිතනවානේ අනේ රැට නම් බඩගිනි නිදාගන්න මට බෑ. මොකද බඩගින්නේ හිටියම මට නිින්ද යන්නේ නෑ කියලා. දැන් අනිත් පැත්තට කියන්නකෝ. වේල් තුනම නොකාගෙන ඉන්න ගැන අය අපි මොනා කියන්නද? වේල් තුනක් නෙමෙයි, වේල් 3ක් 6ක් 9ක් නොකා ඉන්න මිනිස්සු අද කොයි තරම් මැතිද මේ කොවිඩ් වසංගතය යටතේ. ඒගොල්ලන්ගේ දුක ගැන අපි මොනවද කියන්නේ? මේ කියන්නේ අපි නොහිතන පැත්තක් ගැන ජීවිතේ තව තියෙනවා කියන එක නේද? අපිට බොහෝ දේවල් නොලැබෙනකොට කම්පා වෙන අපි කිසිවක් නොලැබෙන අය ගැන ඇයි අපි කතා කරන්නේ, හිතන්නේ නැත්තේ? මම හීන ඇහිනින යාළුවන්ට ආරාධනා කරනවා අදම ඔබ බලන්ඩ YouTube චැනලේ සුරාජ් පින්නපොළ කියන ඉතාමත් නිර්මාණශීලී කලාවේදියා නිර්මාණය කරපු පුංචි දැන්වීමක් තියෙනවා. ඒ දැන්වීම බලන්ඩ. ඒ දැන්වීමේ තියෙන්නේ දුෂාන් විශාල දුග්‍රී ස්ථානයක, ඒ දුග්‍රී ස්ථානයේ තියලා තියෙන අසුනක එක පැත්තක ඉන්නවා පුංචි දරුවෙක්, තව පැත්තක ඉන්නවා වැඩිහිටි පුද්ගලයෙක්. ඔහු ඒ වැඩිහිටි පුද්ගලයා පොතක් කියවමින් ඉන්නේ. ඒ පොතේ තියෙන යම්කිසි hina වෙන සිදුවීමකට මේ වැඩිහිටි පුද්ගලයා හයියෙන් hina වෙනවා. මේ දරුවා කියනවා මටත් ඇහෙන්න ඒ ටික කියන්නකෝ කියලා. මේ වැඩිහිටියා ඒ දරුවටත් ඇහෙන්න මේ hina යන කොටස කියවනවා. පස්සේ මේක කියලා ඉවරනාට පස්සේ මේ දෙන්නම හයියෙන් hina වෙනවා. hina වෙලා ඉවරනාට පස්සේ hina වෙලා මේ දුම්රිය ස්ථානයේම දෙවනත් වෙන මේ hina වුණාට පස්සේ මේ වැඩිහිටියා යන්න ලෑස්ති වෙනවා. අර පුංචි දරුවා කියනවා ඔබ යන්නද යන්නේ? ඊට පස්සේ මේ වැඩිහිටියා කියනවා ඔව් මං දැන් යන්නේ කියලා. එහෙනම් මට යම්කිසි දෙයක් දීලා යන්න පුළුවන්ද? වැඩිහිටියා අහනවා මොකද්ද කියලා. කරුණා කරලා මට ඔබේ S2 දීලා යන්න කියලා. මොකද ඒ දරුවා අන්ධ නිසා. බලන්න දුෂාන්, අපිට ජීවිතේ ලැබෙන දේවල් ගැන සන්තෝෂ වෙන්නේ නැති අපි නොලැබෙන කිසිත්ම නොලැබෙන කෙනෙක් මොන තරම් කම්පා වෙනවා ඇතිද? අපි සරප්පු දෙකක් ඉල්ලලා අඬනවා. අම්මා මට ලස්සන සරප්පු දෙකක් ඕනේ කියලා කියනවා.
සෙරපු දෙකක් මිල වැඩි නම් ඊට වඩා අඩු සෙරපු දෙකක් අපි ඉල්ලන්න උත්සාහ කරනවා. ගෙදර සෙරපු කුට්ටම් 25ක්වත් තියෙද්දී තව එකක් ඉල්ලන අයත් ඉන්නවා. දැන් අපේ පදරචකයා කියනවා කකුල් දෙකක්ම නැති අය මොකද්ද ඉල්ලන්නේ කියලා. අපි අද වැඩසටහන මෙහෙම අවසන් කරමු. හිතන්න ගොඩාක් කරුණු කාරණා ඉතිරි කරලා. අපිට ලැබෙන දෙයින් අපි සතුටු විය යුතුයි. මොකද හේතුව කිසිම දෙයක් නොලැබෙන මිනිස්සු ඒ දුක ගැන අනේ ඇත්තටම අපි කවදද කතා කරන්නේ? කවුද කතා කරන්නේ දුක ගැන? එහෙම මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා අපි හිතන්න ඕනේ. හොඳයි අපි ඒ විදිහටම වැඩසටහන නිමා කරමු. හරිම සංවේදීව අද වැඩසටහන නිමා කරන්නට අපට සිද්ධ වෙන්නේ. හැබැයි ජීවිතයේ යථාර්ථය අන්න එකයි. අපි තේරුම් ගත යුතු දෙයක් අන්න එකයි. ඔබ කියපු දෙයට චුට්ටි දෙයක්, පුංචි දෙයක් එකතු කරන්න. යම් මාධ්‍ය ආයතනයක ශ්‍රී ලංකාවේ මම වැඩ කරන විට අපි රෑ 10:11 කලකට රෑබෝ වෙලා අපි පොඩ්ඩක් හිතන්න මම දැකපු දසුනත් එක්ක මට සිහිර නැගිච්ච දෙයක් තියෙනවා කමිල මහත්තයා. මේ අපි දෙසැම්බර් 31 වෙනිදාට මොනතරම් සල්ලි විනාශ කරනවද? මම මේ පෞද්ගලික හිතන දෙයක්. අපි ගෝල් ෆේස් කියයි නැත්නම් 31st night කියයි නේ. එතකොට අප්‍රේල් 14 වෙනිදාට දෙසැම්බර් 25 වෙනිදාට කොච්චර සල්ලි නැත්නම් නත්තලේ සීතලේ සීතලේ කියයි එක නම් දාගෙන විවිධ පාටි උත්සව සංදර්ශන වේදිකාවල් මේ සියලු දේවල් ලක්ෂ මිලියන ට්‍රිලියන ගණන් වියදම් කරන මුළු ලෝකයක්. ඔබ පෞද්ගලිකව ඔබ කියයි මේ අයියෝ අපි මේ බොන බෝතලේ බීලා මේ කන බයිට් එක නැත්තම් මේ කන කෑම ටික කාලා බොහොම සතුටින් ජොලියෙන් හිටියනම් ওই ප්‍රශ්නයක් නෑ. අපිට අදාළ නෑ අනුන්ගේ බඩගින්න මොකක්ද ඒක ඒගොල්ලන් දැනගන්න ඕනේ. විවිධ පූර්වාකර්තන කරයි. හැබැයි ඔබ හෘද සාක්ෂියත් එක්ක ඔබ අහලා බලන්න. ඔබ කොච්චර කෑවා බිව්වත් ඔබ හිතේ සතුටින්ද ජීවත් වෙන්නේ? ඔබ රැය පහන් කරන්නේ බෑන්ක් account එකේ තියෙන සල්ලි ටිකද ලෝන් එකද නැත්නම් තියෙන ණය කන්දරාව ගෙවන්නේ කොහොමද කියලා හුස්මක් අරගෙන ඇඳුරට ගිහිලා කොච්චර ඩාන්ස් කරලා බිම පෙරලි දාඩිය දානකම් දැඟලුවත් ඔබ රැයට නිදා ගන්න ඇඳට ගියාට පස්සේ සුව පහසුව වහල දිහා බලාගෙන අහස දිහා බලාගෙන හරි ඔබ හොඳ හුස්මක් කරන් පිට කරන්නේ අද දවසේ මම මෙච්චර සල්ලි වියදම් කරා මම කොහොමද හෙට දවසේ මේ ණය ටික ගෙවන්නේ කියන එක තමයි. හැබැයි ඔබේ හිතේ සතුට ගැන ඔබ හිතන්නේ නැහැ. මම දැකපු දසුන තමයි දෙමටගොඩ අපි කවුරුත් එහාම යන බේස් ලයින් පාරේ දෙමටගොඩ මේ ගුවන් පාලම යට හරියටම දෙසැම්බර් අප්‍රේල් මාසේ 14 වෙනිදා අවුරුද්ද දවසේ ඔබතුමා විශ්වාස කරනවද කමිල මහත්තයා අම්මෙකුයි තාත්තෙකුයි පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි පුංචි බත් කුට්ටියක් තියාගෙන අනේ කිරි උතුරවනවා මහ පාරේ ඇයිනේ මේ දෙමටගොඩ පාලම යට ඉන්න ගයක් දොරක් නැහැ ඉන්නේ මහ පාරේ ඇයිනේ වැස්සට අවුවට තෙමෙනවා අවුවට පිච්චෙනවා ජීවිතේ හවුහරණක් නැහැ ආරක්ෂාවක් නැහැ අනාරක්ෂිතව තමයි පාරක් යන ජීවත් වෙන්නේ. හැබැයි මම දැකපු දේ තමයි ඔවුන්ගේ හිත්වල තියෙන සතුට. ඔවුන් ලෝකයට ණය නැහැ. ඔවුන්ගේ පවුලේ තියෙන පවුල් කුටුම්බයේ තියෙන සතුට රැගෙන ඔවුන් බොහොම අපූර්වට පාරක් ඇයිනේ අවුරුද්ද ලබන වෙලාවේ එකම සිටිවිල්ලක කිරි මුට්ටිය උතුරවනවා පාර ඇයිනේ තියාගෙන. මම දැකපු මගේ දැස් තෙත්තුණා කොටිම කිරණ මම ඊළඟ බස් නැවතුම් පොලෙන් මම මේ බහැලා ගිහිල්ලා මගේ අතේ තිබ්බ මුදලෙන් යම් මුදලක් ලබා දුන්නා මට හරි සතුටුයි මේ දසුන දැකපු එක ගැන කියලා. ඉතින් කමිල මහත්තයා මම හිතන්නේ හොඳ උදාහරණයක් එක්ක තමයි ඔබේ කතාවට මම එකතු කළේ. මම දැකපු දේ සත්‍ය සිදුවීමක් ලෙසින්ම. ඉතින් අපි හිතන්නට ඕන බොහොමයක් දේවල් තියෙනවා. අපි ඇමරිකාවේ ජීවත් වෙනවද, කැනඩාවේ ජීවත් වෙනවද, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවද කියන එක අදාළ නැහැ. ඔබ ලංකාවේ ජීවත් වෙනවද, ඔබ ජනාධිපතිතුමා වඳුරනවද, ඔවුන්ගේ පුතා වඳුරනවද අදාළ නැහැ. කා වඳුරුවත් මොනවක් කරත් ඔබ ඔබමයි. එයා තේරුම් ගත යුත්තේ තමන්ගේ සතුට තියෙන තමන්ගේ හිත ඇතුලේ. ඒකයි තේරුම් ගත යුත්තේ. ඉතින් වැඩසටහනට සමු දෙන්නට සූදානම් වෙන්නේ අවසන් ගීතය ඉදිරිපත් කරන ගමන් එතුමා බොහොම අපූර්වට ඔබට ඉදිරිපත් කරා ගීතේ සිටිවිල්ල. දැන් කමිල මහත්මයා පොරොන්දු ගොඩාක් දීලා තමයි දැන් තියෙන්නේ. ලබන සතියේ පොරොන්දු හැම එකම ඉටු කරනකම් බලන් ඉන්නවා. ඉතින් ඒ නිසා දැන් කිව්වා ඔබතුමාගේ අර දියණියගේ
පොරොන්දුවකුත් වුණා. අපි ඒකත් බලමු මේ ගීතය තුල කොහොමද ඉස්මතු වෙන්නේ කියන එක. ඊට පස්සේ ඔබතුමා තවත් අපි මේ අහන් ඉන්න පිරිසට තවත් පොරොන්දු ගොන්නක් දුන්නා. අපි හින්දි ගීත සහ විවිධ ගීතත් එක්ක තමයි ලබන සතිය හම්බ වෙන්නේ කියන පොරොන්දුව. අලුත් වෙනසකුත් එක්ක. ඉතින් පුංචි දඟ වැඩක් කරනවා කියලා කිව්වා. මොකද්ද මන් දන්නේ නැහැ. දැන් මමත් බයෙන් ඉන්නවා. මොකද්ද මේ වැඩසටහන තුල කරන දඟ වැඩේ කියලා බලන්න. දුෂාන් දඟ වැඩක් නම් කමක් නැහැ. මේක හැබැයි චණ්ඩිකමක්. චණ්ඩිකමක්. ඒක තමයි මේ බලන්නේ වැඩසටහනේ චණ්ඩිකම මොකද්ද කියලා. කොහොම හරි මමත් ඇත්තටම දැන් කුතුහලයෙන් යුතුව මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ලබන සතියේ මොකක් වෙයිද කියලා. අපි කුතුහලය අහන් ඉන්න කටටත් ඒ විදිහටම තියමු. තියලා වැඩසටහන නිමා කරන්න හදන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාගේ වටිනා කාලය කැප කරගෙන අපිත් එක්ක වැඩසටහනට ඉදිරිපත් වුණා. බොහොම ආදරණීය විදිහට දවසෙන් දවස ලැබෙන ප්‍රතිචාරත් එක්ක මොකද හිතෙන්නේ? වැඩසටහන ඉවර කරන්න කලින් වචනයක් කියන්න. චූටි දෙයක් කියන්න. අපිට මේ තියෙන සතුට ගැන. දුෂාන් සතුට. මගෙන් එක්තරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අහපු දෙයක් තමයි සර් මට කියලා දෙන්න සතුට කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ වෙලාවේ අපි හිටියේ ගොඩාක් සතුටින්. මොකද දේශනයක් අවසන් වුණාට පස්සේ මං කිව්වා පුතා සතුට කියන්නේ මේ තියෙනවා මේ නැති වෙන දෙයක් කියලා. මේක තමයි ඇත්ත දේ. අපි ස්වභාවික ලෝකෙට මුහුණ දෙන්න ඕනේ දුෂාන්. හොඳයි. ඉතින් අපි ස්වභාවික ලෝකයේත් එක්ක ජීවත් වෙන ලෝකයේ වටපිටාවත් එක්ක යථාර්ථයේ තේරුම් අරගෙන ජීවත් වෙමු. ඉතින් එහෙනම් මෙහි බොහොම ආදරණීය ගීතයත් එක්ක වැඩසටහනට සමුදින්න හදන්නේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමදාමත් සෝදායි සිතින් ප්‍රාර්ථනා කරනවා සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න. මම දුෂාන් දිසානායක. ස්තුතියි. මම කමිල පෙරේරා. නැවත අපි ලස්සන හීනකින් හම්බ වෙමු. මිරි වැඩි සංගලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නිත් යුග නැති ඔබ දකින තුරා මාවත කටු අතු බොරලු මතක නැත දෙපා රැඳුණු විට උමුතුරුනේ දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ මැදුරේ දෙසවන් අගුළු වැටි සඳ කිඳුරන් ඇත සඳලු තලාවේ රස මසවුලු වල සුවඳ පිරේ ඒ රස සුවඳට දැස අයාගෙන බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ මිරි වැඩි සංගලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ